තෙරුවන් සරණයි හැම දිනාටම. අපි මේ සූදානම් අදත් උදෑසන අපේ සුපුරුදු සදහම් හමුව පවත්වන්නට අපි හැම දිනාගේම ධර්ම අවබෝධය පිණිස අද විවාහාර වර්ෂයෙන් 2021 වර්ෂයේ අප්‍රේල් මාසයේ 23 වෙනිදා අපි සුපුරුදු ආකාරයෙන් උදෑසන 5:30ට මේ දහම් හමුවට එකතු වන්නේ ශ්‍රී ලංකා වේලාවෙන් සහ ශ්‍රී ලංකාවේ කැලෙන්ඩරේ. ලෝකේ පුරා නොයෙක් රටවල ඉන්න අපේ කල්යාණ මිත්‍රයෝ අන්තර්ජාලය ඔස්සේ ස්කයිප් මාධ්‍යයෙන් මේ දහම් හමුවට එකතු වෙනවා. අදත් සුපුරුදු අපේ කල්යාණ මිත්‍ර පිරිස වෙනදා වගේම එකතු වී සිටිනවා. හැම දිනම අපි ඊටාම ගෞරවයෙන් සහ කල්යාණ මිත්‍රත්වයෙන් පිළිගමු. අපි දහම් හමුව ආරම්භ කරමු. මේ උතුම් තථාගත ධහම අවබෝධ කරගෙන ලෝක සත්‍යය කෙරෙහි අප හැම කෙරෙහි අප්‍රමාණ කරුණාවෙන් දේශනා කොට වදාළ නිවනට මඟ පෙන්වූ තථාගත බුදු පියාණන් වහන්සේ බුද්ධ ගෞරවයෙන් සීකරගෙන නමස්කාර පාඨයේ තුන් වාරයක් කියලා සම්බුද්ධ වන්දනාවෙන් අපි දහම් හමුව ආරම්භ කරමු. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. සාදු සාදු සාදු. තෙරුවන් සරණයි. අවසරයි කල්යාණ මිත්‍ර හැම දෙනාගෙන්ම අපි දිගු කලක් තිස්සේ පවත්වගෙන ලබන අපේ ධම් සභාව සදහම් සාකච්ඡාව අදත් අපි නියමිත අපේ කාලචේදය තුල පවත්වන්න සූදානම් වෙලා ඉන්නේ. මේ හැම දිනම සංසුන්ව tempatව සාවධානව මේ යහපත් කාර්යයට සම්බන්ධ වෙන හැටියට ගෞරවයෙන් සිහිපත් කරනවා. අපි මේ නිදහම් හමුවක් පවත්වන්නේ ඇයිද කියන කාරණේ සියලු දෙනාම දැන් හොඳින් අවබෝධ කරගෙන තිබෙන්නේ. අපිට මේ තථාගත ධර්මය නැත්තම් ජීවිතයේ යථා ස්වභාවය, ලෝකේ යථා ස්වභාවය විවරණය කළ ජීවිතයේ ඇති වෙන දුක්ඛ දෝමනස්යන් ප්‍රශ්න ගැටලු සමනය කරගන්නට මඟ කියන මේ ධහම අපි හැම දිනාටම අත්‍යවශ්‍ය ධහමක්. මේ ඇත්ත වශයෙන්ම ගැඹුරු දර්ශනයක්. ඒ වගේම ඊටාම ඉහළ ගණේ ජීවන ක්‍රමයක් මේ තථාගත ධහම කියලා කියන්නේ. ඉතින් අපි මනවින් අවබෝධ කරගත්තොත් එක පැත්තකින්, අනිත් පැත්තෙන් අපිට පුළුවන්කම ලැබුණොත් මේ ජීවන ක්‍රමයට ඇතුළත් වෙන්න, ඒ සුපිරි ජීවන ක්‍රමය. එහෙමනම් අපිට අපේ ජීවිතේ ඊටාම යහපත් විදිහට, උතුම් විදිහට, ශ්‍රේෂ්ඨ විදිහට, පිරිසිදුව ගෙනියීමේ හැකියාව තියෙනවා. ඉතින් ඒ දැනටත් අපි එකතු වෙලා ඉන්න මේ කල්යාණ මිත්‍ර පිරිස දැනටත් අපේ ජීවිත අපිට පුළුවන් උපරිම මට්ටමින් අවංකව අපි අපේ ජීවිත යහපත්ව පවත්වාගෙන යනු ලබනවා. කොහොම නමුත් මෙතෙන්දී මම එක කාරණයක් මතක් කරන්න ඕනේ. අපි ජීවත් වෙන්නේ සම්පූර්ණයෙන්ම රහතන් වහන්සේලා සමග නෙවෙයි. කෙලෙස් සහිත මිනිසයන් සමග අපි ජීවත් වෙන්නේ. එතකොට ඒ අය අපේ ජීවිතෙන් සම්පූර්ණයෙන් බැහැර කරන්න පුළුවන් කමක් නැහැ, ඉවත් කරන්න පුළුවන් කමක් නැහැ. කෙලෙස් සහිත මිනිස්සු වුණාට අපිට ඒ අය අවශ්‍ය වෙනවා අපේ යම් අවශ්‍යතා ඉටු කර ගැනීම සඳහා. අනිත් පැත්තෙන් ඒ අයගේ අවශ්‍යතාවන් ඉටු කර ගැනීම සඳහා ඒ අය අප කරා එනවා, අප සමග සබැඳියාවන්, සම්බන්ධතාවන් පවත්වනවා. එතකොට අපි මේ ධර්ම මාර්ගය යන අය වුණාට අපි බොහෝ වෙලාවට කෙලෙස් සහිත
නොඑක් අඩුපාඩුකම් සහිත වැරදි දෘෂ්ටි සහිත මිනිස්යන් සමග තමයි අපි ගැවසෙන්නේ, ජීවත් වෙන්නේ, ආශ්‍රය නිස්සරේ කරන්නේ. සමහර විට මේ කියන තැනැත්තා අපේ ළඟම ඥාතිය වෙන්න පුළුවන්. අපේ ජීවිතේ ප්‍රධාන කොටස්කරු වෙන්න පුළුවන්. ඒක නිසා අපිට සිදු වෙනවා මෙහිලා බොහෝ සිහිනුවණකින්, ගැඹුරු සිහිනුවණකින් කටයුතු කරන්නට. ඒ වගේම ඊටාම විවෘත මනසක් පවත්වාගෙන යන්න වෙනවා. තමන් ජීවත් වන ජීවන වටපිටාව පිළිබඳව. ඒ කොයි වගේ මම මේ පාරිසරික තත්ත්වයටත් වඩා මම කතා කරන්නේ සමාජීය තත්ත්වය ගැන. අපේ සෙසු සමාජිකයන්, අපත් සමග ජීවත් වෙන සෙසු සමාජිකයන් පිළිබඳ. ඉතින් එහෙමයි බුදුරජාණන් වහන්සේට උනත් ඒක එසේම සිදු වුණා. ඒ නිසා සමහර විට ජීවිතයේ යම් දුක් ගැහැට, ප්‍රශ්න ගැටලු කියන ඒවා තමන් නිවැරදි ජීවිතයක් ගත කරත් අන් අයගේ සම්බන්ධතා, අන් අයගේ ක්‍රියාකාරකම්, මේගොල්ලන්ගේ ප්‍රතිචාර නිසා එවැනි ගැහැටවලට, දුක්ඛ දෝමනස් වලට අපි විтин විට බඳුන් වෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේගේ දේශනාවක් තියෙනවා දුක්ඛේ ලෝකෝ පතිට්ඨිතෝ කියලා. දුක්ඛේ ලෝකෝ පතිට්ඨිතෝ කියලා. එතකොට මේ කාරණය රහතන් වහන්සේටත් අදාළයි. රහතන් වහන්සේටත් අදාළයි. මොකද රහත් භාවයට පත්වීමේදී තමන් සම්පූර්ණයෙන්ම නිවැරදි පුද්ගලයෙක් බවට පත් වෙලා ඉන්නේ. ඒක තමයි අරිහත් භාවය කියලා කියන්නේ. සිතන ආකාරය නිවැරදි, පිරිසුදු අවබෝධයක් තිබෙනවා. ඒ වගේම සිතුම් පැතුම් රටාව පිරිසිදුයි, අවබෝධය නිවැරදි, චර්යා රටාවත් නිවැරදි. ඉතින් ඒ මට්ටමනේ අපි අරිහත් රහතන් වහන්සේ කියලා කියන්නේ. ඉතින් එහෙම ඉන්න කෙනාටත් අර අපි කියපු සමාජීය තත්ත්වය බලපානවා. ඊළඟට පාරිසරික තත්ත්වයන් බලපානවා. ඒ හැම දෙයක්ම බලපානවා. ඉතින් බලපෑමෙන් යම් දුෂ්කරතාවන්ට, ප්‍රශ්න ගැටලු වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඉතින් මම මේ කාරණේ විශේෂයෙන් අද ධම් සභාව ආරම්භයේදී මතක් කළේ අපේ සමහර කල්යාණ මිත්‍රයන් මාත් සමග ඍජුව මේ පෞද්ගලික සාකච්ඡා කර නැත්තෝ යම් දේවල් තමන්ගේ ජීවිත ප්‍රශ්න ඉදිරිපත් කරනවා. ඉතින් ඒවයි මට හිතෙනවා සමහර කාරණා අපේ සියලු දෙනාටම පොදුයි. ඒ නිසා එවැනි දේවල් අපි ධම් සභාවේදී මතක් කිරීම සුදුසුයි කියලා. ඉතින් මේ දුක් ගැහැට පිළිබඳව, දුෂ්කරතා පිළිබඳව බොහෝ දෙනෙක් මතක් කරනවා. අපි මේ ධර්ම මාර්ගයේ යනවා, මෙහෙමයි. අපි කිසිම වැරැද්දක් කරන්නේ නැහැ. මේ විදිහේ ජීවිතයක් අපි ගත කරන්නේ. වුණාට අපිට හරියට මේ කරදර ප්‍රශ්න තියෙනවා ස්වාමීන් වහන්සේ. මෙහෙමයි කියලා. ඉතින් ඒක ස්වභාවය. රහතන් වහන්සේ කෙනෙක්ට උනත්, බුදුරජාණන් වහන්සේට උනත්, උන්වහන්සේගේ ජීවිතේ අපි දන්නවා වාර්තා වෙන සිදුවීම් අතරේ බුද්ධ චරිතය අපි ගැඹුරින් විමසලා බැලුවොත් අපිට වාර්තා වෙලා තියෙන සිද්ධිවල කොයිතරම් ගැහැටවලට, දුක්ඛ දෝමනස් වලට මුහුණ දුන්නද ඒ බුදුරජාණන් වහන්සේගේ වැරැද්ද නිසා නෙමෙයි. අනිත් වටපිටාවේ ඉන්න අය කෙලෙස් සහිතයි. සමහර විට බුදුරජාණන් වහන්සේව තේරුම් ගත්තේ සම්පූර්ණ වැරදි විදියට. එතකොට ඒක උන්වහන්සේගේ වරදක් නෙමෙයි. අනිත් එක්කෙනා උන්වහන්සේව තේරුම් ගත්ත විදිය. සමහර විට ඔබ අහලා ඇති. යසෝදරාවන්ගේ පියා බුදුරජාණන් වහන්සේව තේරුම් අරන් හිටිය ආකාරය. සමහර වෙලාවට තවත් ඒ වගේ පුද්ගලයෝ ගැන සඳහන් වෙලා තියෙනවා. දොස් කියලා තියෙනවා, බැන වැදිලා තියෙනවා, නිന്ദා අපහාස කරලා තියෙනවා, හිරිහැර හිංසා පීඩා කරලා තියෙනවා, ජීවිත තර්ජන ඇති කරලා තියෙනවා, මරන්න උත්සාහ කෙරුවානේ. ඉතින් මේ දේවල් ටික අපි තේරුම් ගත යුතුයි. මේක තමයි ධර්මය අවබෝධ කරගන්නවා කියලා කියන්නේ. එතකොට මේ අවබෝධය විතරක් නෙවෙයි, දුක්ඛ දෝමනස්ස ටික මැද්දෑවේ තමයි අපි සාමාන්‍ය ජීවත් වෙන්නේ.
එහෙම මොකෝත්ම ප්‍රශ්නයක් ගැටලුවක් නැති ජීවිතයක් කවුරු හරි අපේක්ෂා කරනවා නම් ඒක මම දකින්නේ ධර්මානුකූල නැහැ. ධර්ම විරෝධී. ඒ ධම්මගේ යන කෙනෙක් කවදාවත් මේ දුක්ඛ දෝමනස්ස ප්‍රශ්න ගැටලු නැති ජීවිතයක් ලැබේවා කියලා එහෙම හිතන්නේ නැහැ. ඒක අසුතවා පුතුජන කෙනෙක්ගේ දැක්ම, චින්තනයක. ඉතින් ওই විදිහේ අපේ ජීවිතවලට තියෙනවා නොඑක් විදිහේ බාධාකාරී දේවල්, ගැටලු ප්‍රශ්න ආදී දේවල් තියෙනවා. ඊළඟට තවත් ඉදිරිපත් කර කාරණයක් තමයි මේ ධාර්මිකත්වයේ පිළිබඳ කාරණේ. අපි දැහැමින් ධාර්මිකව කටයුතු කරන්න උත්සාහ කරනවා. නමුත් සමහර වෙලාවට අපිට ඒක 100% ක්‍රියාත්මක කරගන්න බැරි වෙන අවස්ථා තිබෙනවා කියලා. ඉතින් ඒකට හේතුව තමන්ගේ වැරද්දක් හැටියට හිතන්න අවශ්‍ය නැහැ. අර මං කලින් කිව්වා වගේ අපි වැඩ කටයුතු කරනකොට අපිට සිද්ධ වෙන්නේ අනිත් අයත් එක්ක කටයුතු කරන්න. ඉතින් 100% අපි කරන ක්‍රියාකාරකම කාර්යය මෙහෙවර 100% නිවැරදිව කරන්න නම් එහෙමනම් අනිත් සියලු පාර්ශව රහතන් වහන්සේලා විය යුතුයි. එහෙම ප්‍රායෝගිකව එවැනි වටපිටාවක් අපිට අත්දකින්න අත්විඳින්න පුළුවන් කමක් නැහැ. ඉතින් අන්තිමට අපි නිවැරදිභාවයේ පිරිසිදු බව කියන එක පවත්වාගෙන යන්නේ තමා තුළ. තමා අවංක වෙලා තමන් කරන කාර්ය අවංකව කරමින් ඒක උපරිම අවංක භාවයේ උපරිමෙන් ඒක සිද්ධ කරගෙන යන. එතකොට තමන් හිතන පිරිසිදු. නමුත් මේකේ 100% මේක නිවැරදි කරන්න පුළුවන් කමක් නැහැ. මොකද අනිත් පාර්ශව එහෙම නැත්නම් අපි ඒකට කියමු සමාජීය සාධක කියලා. සෝෂල් ෆැක්ටර්ස් කියලා අපි කියන්නේ. ඉතින් ඒවා මේ එහෙම අපි කැමති විදිහට පවත්වන්න බැහැ. ඒකයි. ඒ ඔන්න ඔය වගේ දේවල් තමයි අපි ගැඹුරින් ජීවිතේ විවරණය කරගෙන ජීවිත අවබෝධය ඇතුව කටයුතු කරනවා කියලා අපි සාමාන්‍යයෙන් කියන්නේ විවාහාර කරන්නේ ඔන්න ඔය වගේ කාරණා. ඉතින් එතකොට අපිට පුළුවන්කම තිබෙනවා අපි හරි දැක්මකින් වැඩ කරා හැම මොහොතකම. ඒකයි. අනිත් කාරණේ තමයි අර ඇති වෙන ගැටලුකාරී තත්ත්වයන් හමුවේ කම්පා නොවේ. පසුබහින්නේ නැතුව, කලකිරීමටපත් වෙන්නේ නැතුව අපේ ජීවිතේ ගෙනියන්න පුළුවන්කම තිබෙනවා එහෙම. ඒකයි. ඉතින් හොඳයි මම ওই කාරණා ටික මතක් කරේ. පෞද්ගලික සාකච්ඡාවලදී ඉදිරිපත් වෙච්ච ඇතැම් ප්‍රශ්න ගැටලු මට හිතුණා ඒවා අපේ පොදු දහම් හමුවටත් වැදගත් වේවි කියලා. හොඳයි අපි මේ වන විට අපේ දහම් හමුව ධම්සභාව ඇතිතතු දැකීම කියන යථා භූතං ඥාන දස්සන කියන තේමාව නැත්නම් මේ උතුම් කුසලතාවයේ ඉදිරියෙන් තියාගෙන අපි මේ සාකච්ඡාව කරගෙන යනවා. එතකොට ඇතිතතු දැකීම කියන්නේ කුමක්ද? ඇත්ත తত্ত্বය නම් පවතින ස්වභාවය කියලා අපි ඒකට කියන්නේ. මේ වර්තමාන මොහොතේ පවතින ස්වභාවයකට භූත කියන්නේ. එතකොට පවතින ස්වභාවය වෙන්නේ ඉතින් අපේ කය මනස තියෙනවා සජීවීව. ඒ කය මනස දෙකට එහෙම නැත්නම් පසින්දුරන් සහ මනස තියෙනවා සජීවීව. ඒ පසින්දුරන්ට සහ මනසට අරමුණු ගෝචර වෙනවා. ඇස කන නාසය දිව කය මන. ඒවට රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ ධම්ම ඒවා හමු වෙනවා. ඒ හමු වුණාම විඥාන ඇති වෙනවා. පස්ස වෙනවා, වේදනා වෙනවා. ඒකත් එක්ක සමහර විට චේතනා ඇති වෙනවා. චේතනා මුල් වෙලා කර්ම කෙරෙනවා. ඉතින් ඔය වගේ ওই ටික තමයි මේ පවතින වර්තමානයේ සිදුවෙන දේ. ඉතින් ඔය ඔච්චරයිනේ. ඉතින් ඒක අපි ගැඹුරින් අවබෝධ කරගන්නවා. ඒක තමයි ඥාන දස්සන. යථා. ඒක සිදුවෙන්නේ යම් ආකාරයෙන්ද හේතුඵල ධර්මානුකූලව මේ වර්තමානයේ සිදුවන දේ කෙසේද සිදුවන්නේ කියලා මන අවබෝධයක් ඇතුව කටයුතු කරනවා.
ඉතින් එතකොට අපිට පුළුවන්කම තියෙනවා වර්තමාන මොහොතේ කුමන දේ සිද්ධ වුණත් තමන්ගේ පැත්තෙන් ඒක නිවැරදි වෙන්නේ, පිරිසිදු වෙන්නේ, යහපත්ව පවත්වාගෙන යන්න. ඉතින් ඔය මාතෘකාව තියාගෙන අපි බුද්ධ දේශනා ඉදිරියෙන් තියාගෙන අපි ධර්ම සාකච්ඡා මාලාවක් මේ වන විට පවත්වාගෙන යමින් තිබෙනවා. අදත් අපි මේ වන විට අපි තෝරාගෙන තියෙන බුද්ධ දේශනාව ඔස්සේ මේ ධම් සාකච්ඡාව ඉදිරියට ගෙන යමු. මුල් කාලේ මම කරුණු ටිකක් පැහැදිලි කරනවා සූත්‍ර දේශනාව ඇසුරු කරගෙන. ඉතිරි කාලය තුල අපේ ධම් සභාවේ ඉන්න කල්යාණ මිත්‍රයන්ට පුළුවන්කම තිබෙනවා මේ සාකච්ඡාවට එකතු වෙන්න. එතකොට අපි මේ වන විට තෝරාගෙන තියෙන මේ සාකච්ඡාවට මහා පුන්නම සූත්‍රය ඇතුළත් වෙන්නේ සූත්‍ර පිටකයේ මජ්ක්‍ධිම නිකායේ උපරිපන්නාසිකේ දේවදහ වර්ගයේ ඇතුළත් සූත්‍රයක්. එතකොට අපි දන්නවා මේ සූත්‍රයේ සාකච්ඡා වෙන්නේ මේ පංච උපාදානස්කන්ධ පංචස්කන්ධ පිළිබඳව. එහි ස්වභාවය, හට ගැනීම, ඒ පංචස්කන්ධ පිළිබඳව අපේ ක්‍රියාකාරය, අපේ චින්තනය, අපේ ක්‍රියාකාරකම්, ඒ වයින් ඇති කරන යම් දෝෂ, ගැටලු, ප්‍රශ්න ආදී දේවල් තමයි මේ සාකච්ඡාව තුළ මතුවේ. බුදුරජාණන් වහන්සේ එක්තරා පුරපෝය දවසක රාත්‍රී කාලයේ සඳපානේ එළියේ තමන්ගේ ශ්‍රාවකයන් සමග වැඩ ඉන්න අවස්ථාවක ධර්ම සාකච්ඡාවකට මුලපිරීමක් වශයෙන් යම් භික්ෂුවක් මේ ප්‍රශ්න මාලාවක් විමසගෙන යනවා. ඉතින් මේ ප්‍රශ්න මාලාවට බුදුරජාණන් වහන්සේ දෙන පිළිතුරු මාලාව තමයි මේ මහා පුන්නම දේශනාවේ ඇතුළත් වෙලා තියෙන්නේ. ඉතින් අපි කලින් සාකච්ඡාවලදී මුල් ප්‍රශ්න සහ ඊට බුදු පියාණන් වහන්සේ දුන් පිළිතුරු සාකච්ඡා කළා. ඒ අනුව අපිට දැන් මේ පංචස්කන්ධේ, පංච උපාදානස්කන්ධය පිළිබඳව පැහැදිලි අවබෝධයක් තිබෙනවා. පංච උපාදානස්කන්ධය කියලා දෙයක් අපි හැමෝටම තියෙනවා. ස්කන්ධ පහක් තේරුම් ගැනීම සඳහායි අපි බුදුරජාණන් වහන්සේ ඒක කොටස් කරලා දක්වන්නේ. රූප ධර්ම මුල් වෙලා රූප ධර්ම වල අන්‍යෝන්‍ය පැවැත්මෙන්, සම්බන්ධතාවයෙන් රූපස්කන්ධයක් හැදෙනවා. ඊළඟට නාම ධර්ම වල ක්‍රියාකාරීත්වය නිසා වේදනා ස්කන්ධයක්, සංඥා ස්කන්ධයක්, සංකාර ස්කන්ධයක්, විඥාන ස්කන්ධයක් සකස් වෙනවා. මේ ස්කන්ධ පහ එකිනෙකට බද්ධව තියෙන්නේ. එකිනෙකට බැඳිලා තියෙන, එකක්වත් වෙන වෙනම පවතින්නෙත් නැහැ, හටගන්නෙත් නැහැ, පවතින්නෙත් නැහැ. මේ එකිනෙක බද්ධතාව උපාදාන කියලා කියනවා. ඒ උපාදාන කියන වචනයෙන් අදහස් කරන දේ සෝබා දහමට අයිති දෙයක්, එතන අකුසලයක් නෙවෙයි. පංච උපාදානස්කන්ධා කියන තැන උපාදාන වෙලා තියෙන, නැත්නම් එකිනෙකට බද්ධ වෙලා තියෙනවා ස්කන්ධ පහ. ඒක ස්වභාව ධාමේ ලක්ෂණ. එතකොට නාම රූප වලින් හටගෙන සලආයතන ක්‍රියාත්මක වීම නිසා පංචස්කන්ධ සකස් වුණා. ඒ පංචස්කන්ධ පවතින්නේ උපාදාන වෙලා. එකිනෙක බද්ධ වෙලා පවතී. එතකොට ඊළඟට වැදගත් දේ මේ පංච උපාදානස්කන්ධ ක්‍රියාත්මකයි, සක්‍රීයයි. ඒවා එකට ක්‍රියාත්මක වෙනවා. ඒ ක්‍රියාත්මක වෙද්දී තමයි අපි මේ කියන දකින්නවා, අහනවා, විඳිනවා, වටහා ගන්නවා කියලා යම් කිසි දේවල් ටිකක් අපි කියන්නේ. එතකොට මේ දැකීම, ඇහිීම, විඳීම, වටහා ගැනීම කියන දේ කුමක්ද කියලා දැන් අපිට තේරෙනවා. එසේ දකිනකොට, අහනකොට, විඳිනකොට, වටහා ගන්නකොට ඒ තුලින් ඇති කරන්නා වූ යම් තත්ත්වයන් තිබෙනවා. කුසල තත්ත්වයන්, අකුසල තත්ත්වයන් කියලා අපිට ඒවා වෙන් කරලා දක්වන්න පුළුවන්. ඉතින් එකක් තමයි ඔන්න ඔය ප්‍රධාන ගැටලුව, උපාදාන.
උපාදානය කියන අකුසලය. ඒක ඇති වෙන්නේ තණ්හා පච්චය. ඇලීම, ගැටීම, මුලා වීම කියන ස්වභාවයටයි තණ්හා කියන්නේ. තණ්හා පච්චය උපාදානං. යන්න එතන කියන උපාදාන කියන එකෙන් අදහස් කරන්නේ අකුසල තත්ත්වයක්. ඇයි එහෙම ඇති වෙන්නේ? අර පංච උපාදානස්කන්ධ ක්‍රියාත්මක වෙනකොට අර වේදනා සංඥා මේ චේතනා ඕව ඇති වෙනවා. විශේෂයෙන් මේ විඳීම කියන කාරණේ. වේදනා. දැන් බුදුදහමේ නාම ධර්ම ගැන කතා කරන ඕනෑම වෙලාවක අංක 1ට කතා කරන්නේ වේදනා ගැන. මොකද මේ මනෝභාවයන් අතුරෙන් ප්‍රබලතම මනෝභාවයේ වේදනා කියන්නේ. වේදනා කියන්නේ මේ කැක්කුමට නෙවෙයි. විඳීම කියන්නේ. වින්දනය කියන්නේ. ඒක නිකන් හරියට මේ සෙන්සර් එකක් වගේ. සංවේදකයක් වගේ, සංවේදකයක් වගේ. හැමතිස්සෙම සක්‍රීයව තියෙන සංවේදකයක් වගේ. ඉතින් කොච්චරවත් දැනෙනවා අපි කියන්නේ දැනෙනවා කියලා. යන්තම් දැනෙනවා නෙවෙයි, සමහර වෙලාවට ප්‍රබලව දැනෙනවා. ප්‍රබලව දැනෙනවා. ඊටාම තීව්‍රව දැනෙනවා. ඒකයි වේදනාවේ ස්වභාවය. ඉතින් මොකද්ද මේ දැනෙන්නේ? තීව්‍රව දැනෙන්නේ, ප්‍රබලව දැනෙන්නේ සුඛ ගතිය. කයට පහසුවක්, හිතට සහනයක් දැනෙනවා බොහොම ප්‍රබලව, තීව්‍රව. සුඛ වේදන. ඔන්න දැන් මේ වගේ වෙලාවක ඔන්න ඔය ගැටලුව ඇති වෙන්න පුළුවන්. තණ්හා උපාදාන දෙක. ඇලිලා ඒක තවත් ප්‍රබල වෙන්න පුළුවන් අවිද්‍යාවෙන්. සමහර විට තීව්‍රව දැනෙනවා, ප්‍රබලව දැනෙනවා, කයට අපහසුව, මනසට අසහනකාරී බව, දුක්ඛ වේදනා. එතකොටත් මොකද වෙන්නේ? එතකොටත් මේ තණ්හා උපාදාන ඇති වෙනවා. ගැටීම සහ ගැටුම් ස්වභාවයේ දැඩිව අල්ලාගෙන සිටීම. මේ තණ්හා කියන තැන තියෙන්නේ ඇලෙන, ගැටෙන, මුලා වෙන ගතිය. මේ ස්වභාවය. උපාදානයේ තියෙන මේ ස්වභාවය දැඩිව ග්‍රහණය කරගෙන සිටීම. මාන, දික්ටි වගේ දේවල් වලින් මේ ස්වභාවය දැඩිව ග්‍රහණය කරන්නේ. මේක මානසයේ ඇත්තටම සිද්ධ වෙන දෙයක්. මානසික ක්‍රියාකාරකම. වේදනා, තණ්හා, උපාදාන. එකිනෙක හරි අපූර්වට ප්‍රත්‍ය වෙලා තියෙනවා. වේදනා පත්‍ය තණ්හා, තණ්හා පත්‍ය උපාදාන. ඉතින් මේවා ගැඹුරින් අවබෝධ කරගත්තම අපිට මේ අකුසලතාවයන් මගහරවන්න පුළුවන්. ඇයි වේදනාව, තණ්හාව දුරු කළ යුතුයි කියලා කියන්නේ? පැහැදිලිවම දුකට හේතුව හැටියට දක්වන්නේ ආයයන් තණ්හා පෝනෝ භවිකා නන්දි රාග සාගතා తත්‍ර తත්‍ර අභිනන්දිනී සේයති ඉදං කාම තණ්හා භව තණ්හා විභව තණ්හා. නොඑක ආකාරයෙන් ක්‍රියාත්මක වෙන මේ තණ්හාව, ඇලෙන ගැටෙන මුලා වෙන ස්වභාවයේ දුකට හේතුවක්. ඉතින් ඒක තවත් පුළුල්ව කියනවා සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛ. සියල්ල සාරාංශ කළා හකුලවල කිව්වොත් මේ පංච උපාදානස්කන්ධය කෙරෙහි ඇති වෙන ඡන්ද රාගය. ඒකනේ එතන උපාදානය කියලා කිව්වේ. පංච සුපාදානස්කන්ධේසු යෝ ඡන්ද රාගෝ තන් තත්ත උපාදාන. අන්න ඒක තමයි උපාදානය. ඉතින් අන්න ඒක දුකට හේතු වෙනවා. ඒකයි. ඉතින් ওই විදිහට මේ උපාදාන කියන ස්වභාවය පංච උපාදානස්කන්ධයත් ඒ කෙරෙහි ඇති කරගන්නා වූ ඡන්ද රාගය හේවත් උපාදානයත් මෙතෙන්දි පැහැදිලි කරනවා. ඉතින් ඔය සාකච්ඡාව ටිකක් පුළුල්ව ඉදිරියට ඇවිල්ලා දැන් මේ අකුසලයේ තවදුරටත් අකුසල තත්ත්වයන් පැහැදිලි කිරීමක් හැටියට තමයි ඊළඟ පියවරට යන්නේ. ඒකට අපි සූත්‍රයට යමු. සූත්‍රයේ ඊළඟට අර භික්ෂුව අහන ප්‍රශ්නය වෙන්නේ කතම්පන බන්තේ සක්කාය දිට්ඨි හෝති. ඔන්න දැන් සක්කාය දිට්ඨි සමහරට මේ අහන භික්ෂුවට සක්කාය දිට්ඨි පිළිබඳ
වැටහීමක් තියෙනවා. ඒක නිසා මේ සක්කාය දිට්ඨිය ගැන අහන්නේ. එතකොට බන්තේ ස්වාමීනි සක්කාය දිට්ඨි මේ සක්කාය දෘෂ්ටිය පනවනාහි කතං හෝති කොහොමද වෙන්නේ? කොහොමද ඒක ඇති වෙන්නේ? අනේ ප්‍රශ්නේ මේ අහන්නේ. එතකොට මේ මෙතෙන්දී අපි බුදුරජාණන් වහන්සේ මේකට දෙන පිළිතුර ඔස්සේ මේ සක්කාය දිට්ඨි කියන ස්වභාවය අපිට තේරුම් ගන්න පුළුවන්. දැනටමත් සමහර වෙලාවට අපේ කල්යාණ මිත්‍රයෝ මේ ස්වභාවය අවබෝධ කරගෙන ඇති. කොමක්ද සක්කාය දිට්ඨි කියන්නේ කියලා. සක්කා කියන වචනේ පාලි භාෂාවේ නොඑක් තැන්වල නොඑක් විදිහට යෙදෙනවා. සක්කෝ කියන වචනේ යෙදලා තියෙනවා. නිකන් සක්කෝ කියවම සරල හැකි බව වගේ තේරුමක් තියෙනවා. පුළුවන්කම හැකි බව කියන අදහස. එතකොට සක්කාය නැත්නම් Tamanට පුළුවන් කියලා හිතෙන ගතිය, පුළුවන් කියලා හිතෙන ගතිය. එහෙම අදහසක් යනවා එක පැත්තකින්. තවත් තියෙනවා ස්වකීය කියන අදහස. සක කියන වචනේ තියෙන පාලි භාෂාවේ. සකේ කුලාවකේ, සකේ ගේහි ආදී වශයෙන් යෙදෙන තැන්වල ස්වකීය. තමාගේ වශයෙන් සලකුණු ලබන කියන අදහසක් තියෙනවා. එතකොට ඔය දෙකම අපිට මේ සක්කාය දිට්ඨිය සම්බන්ධයෙන් ගත හැකි අර්ථ දෙකක්. එකක් තමයි ස්වකීයත්ව හැඟීම. මගේ ආදී වශයෙන් හිතන ස්වභාවය. තමාගේ කොට සලකන ගතිය. එහෙම. අනිත් එක තමයි Tamanට ඕන හැටියට පුළුවන් කියන හැඟීම. එතකොට දැන් මේක ලෝක විවහාරයෙන් ගත්තොත් නම් යම් දේ තමාගේ කොට සැලකීම නිකන් ඒක හරියට අයිතිවාසිකමක් කියාපෑමක් වගේ දෙයක්. ඕන අයිතිකරුවෙක් නැත්නම් අයිතිවාසිකමක් කියාපෑමක් කියන දේ ලෝක සම්මතයේ හැටියට නම් ඉතින් එහෙම දෙයක් අවශ්‍යයි. අපිට සිද්ධ වෙනවා යම් දේවල් සම්බන්ධයෙන් අයිතිවාසිකම් කියාපාන. අපි එහෙම දේවල් කරනවානේ කොහොමද? ඒක. ඊළඟට මේ හැකි බව කියන එක. සක්කෝ කියන අදහසින් ගියොත් හැකි බව කියන එකත් ඉතින් අපි බොහොම උනන්දු කරගෙන ඉස්සරහට ගෙනියනවා. මොනවාද අපිට බැරි? අපිට කොයි දෙයක් කරන්න පුළුවන්. අපිට ඕන හැටියට අපි පුළුවන් තරම් උත්සාහ කරනවා. අපි කැමති ආකාරයට අපිට ඕන විදිහට කරන්න කොයි දේ. ඉතින් ඒකත් මේ ලෞකික දෘෂ්ටියෙන් බලලා ලෞකික පැත්තෙන් බැලුවම ඒක බොහොම ධනාත්මක වැඩක් හැටියට තමයි ඉදිරිපත් වෙන්නේ, කතා වෙන්නේ. උත්සාහ කරලා තමන්ට ඕන විදිහට තමන් කැමති ආකාරයට තමන්ගේ ජීවිතේ පවත්වාගෙන යනවා, වැඩ කටයුතු කරනවා, යුතුයකම් වගකීම් ඉෂ්ට කරනවා, රාජකාරිය කරනවා. ඉතින් එතනත් මේ තමන්ට ඕන හැටියට තමන් කැමති ආකාරයට කියන ඒ අදහස අනුමතයි. මේ ලෞකික පැත්තෙන් බලපුවා. අනිත් පැත්තෙන් අර ස්වකීයත්ව හැඟීම, මගේය කියන අදහස, මමය, අයිතිවාසිකම් කියාපාන ගතිය. ඒකත් ඉතින් ලෝක සම්මතයේ හැටියට අනුමතයි. එහෙම නැතුව බෑනේ කියලා. ඉතින් අපි හිමිකාරීත්වය ඒක අපි ප්‍රකාශ කරනවා. ප්‍රකාශ කරලා ඉතින් එහෙම එකක් අපි පවත්වාගෙන යනවා. ඉතින් ඒක මේ මනසින් ඇති වෙන්නේ ඉස්සර වෙලා මේ මමය මගේ කියන අදහස ඇවිල්ලා ඊට පස්සේ ඒක යම් බාහිර සාධක වලිනුත් ඒවා තහවුරු කරගන්න. දැන් උදාහරණයක් හැටියට අපි මේ සරල උදාහරණ වලින් මේවා කතා කරමු. දැන් පුංචි කාලේ අපි පොඩි දරුවෙකුට යම්කිසි සෙල්ලම් භාණ්ඩයක් වගේ දෙයක් දුන්නොත්, බෝලයක් වගේ දෙයක්, ඉතින් එයා ඒක දැකලා කිසියම් සංඥාවක් ඇති වෙලා ඒකේ හැඩය හෝ ස්වභාවය පෙරලෙන ගතිය හෝ මොකක් හරි නිසා ඒක විඳලා අඳුනගෙන
ඒකට යාට යම්කිසි හැඟීමක් ඇති වෙනවා. අපි ඕකට කියන්න පුළුවන් ඉතින් තණ්හාව ආදී වචන. නමුත් එච්චර ගැඹුරු අදහසක් නෙවෙයි. නිකන් ඒ පිළිබඳව එහි යම්කිසි වින්දනීය ගතියක් තියෙන නිසා ඒ පිළිබඳව කිසියම් හිතේ රුචියක්, මනාපයක්, ඡන්දයක්, කැමැත්තක් ඇති වෙනවා. ඉතින් ඒක ස්වභාවික දෙයක්. මොකද අර ඒකේ තියෙන යම්කිසි ගතිගුණයක් නිසා. අපි අර ඡන්ද කියන වචනේ කලින් මේ දේශනාවේදී අපි පැහැදිලි කෙරුවා. මේ දේශනාවේ මහ පුන්නම දේශනාවේ කලින් ඒක තියෙනවා. ඡන්ද මූලකා සබ්බේ ධම්මා ආදී වශයෙන් කියලා. ඉතින් අර ඡන්දය කියන එක මේ රුචිය, මනාපය, කැමැත්ත කියන එක ඇති වෙනවා. තරහ විදියකට ඒක තෝරගන්න හොඳයි කියලා. මනසින් සිලෙක්ට් කරගන්න, තෝරගන්න. ඉතින් ඔය මේ ස්වභාවයේ එක්තරා ස්වභාවික දෙයක්. ඊළඟට ඒ තෝරගත්ත දේ නැත්තම් ඒ හොඳයි කියලා හරි කොහොම හරි ඒ ඡන්දය ඊට පස්සේ Tamanට ඕන හැටියට තියාගන්නත් උත්සාහ කරනවා. අර තෝරපු දේ Tamanගේ කරගන්න මනසේ. කුඩා දරුවා වුණත් ඒක දැන් එතන ඉඳලා ඒ බෝලේ යාගේ මගේ කියලා. ඊට පස්සේ Tamanගේ කරගන්නවා ඒක. ඊට පස්සේ Tamanට ඕන හැටියට පවත්ව ගන්න උත්සාහ කරනවා. දැන් මේක මතු පිටාර්ථයෙන් ගත්තොත් එහෙම මේක කවුරුවත් කාටවත් ඉතින් වැරද්දක් හැටියට ඉතින් එකපාරට කියන්න බෑ. ඔය පොඩි වයසේ විතරක් නෙවෙයි ඊට වැඩිය ලොකු වයසට එනකොට දැඩි වෙනකොට තේරුම් බේරුම් යනකොට ඔයිට වැඩිය වෙනස් දේවලුත් දැකලා අහලා විඳලා ඒ පිළිබඳව යම්කිසි මනාපයක්, රුචියක්, කැමැත්තක් ඇති කරගන්න. ඇති කරගෙන ඒක තමන්ගේ කරගන්න. තමන්ගේ කරගෙන තමන්ට ඕන හැටියට පවත්ව ගන්න උත්සාහ. දැන් බලන්න අපි පාවිච්චි කරන ද්‍රව්‍ය භාණ්ඩ වස්තු යම් කිසි දවසක තමන්ම දැකලා හෝ වෙන කෙනෙක් පාවිච්චි කරනවා දැකලා හෝ කොහොම හරි අපිට හිතුණා, කැමැත්තක් ඇති වුණා මේ මෙහෙම එකක් ගන්න ඕන. මේ විදිහේ ඇඳුමක්, මේ විදිහේ සිරිප්පු දෙකක්, මේ විදිහේ දුරකථනයක් ආදී වශයෙන් ඉතින් එහෙම ගත්තනේ. ඉතින් අරගෙන දැන් එතන ඉඳලා ඒකට අපි ව්‍යවහාර කරන්නේ මේ මගේ සිරිප්පු දෙක, මේ මගේ ඇඳුම, මේ මගේ ෆෝන් එක ආදී වශයෙන් පාවිච්චි කරනවා. ව්‍යවහාර කරන්නේ එහෙම. නිකන් විවහාර මාත්‍රයක් විතරක් නෙවෙයි, ඒ මමත්ව හැඟීමකුත් තියෙනවා ඒක. මම තමයි මේක මිලදී ගත්තේ. මේකට මහන්සි වුණේ මම. මේක උපයාසපයා ගත්තේ මම කියන මමත්ව හැඟීම තියෙනවා. ඒකට මමත්ව හැඟීම තියෙනවා. ඉතින් මේ එතන ඉඳලා අර තමන්ගේ සන්තකයක් කරගන්නවා ඒ සතු දෙයක් බවටත් පත් කරගන්න. ඊට පස්සේ ඒක තමන්ට ඕන හැටියට තමන් කැමති අර තමන්ට වින්දනය ලැබෙන ආකාරයෙන්, සුඛ වේදනාව ලැබෙන ආකාරයට තමයි ඒක හසුරවන්න උත්සාහ කරන්නේ. ද්‍රව්‍ය භාණ්ඩ වස්තුවක් විතරක් නෙවෙයි. දැන් බලන්න අපි ජීවිතයට කිට්ටු කරගෙන තියෙන පුද්ගලයෝ. ඉතින් යම් දවසක මේ පුද්ගලයා මේ ළඟම සගය සමහර විට දැකීමෙන් එහෙම නැත්නම් කතා බහ කිරීමෙන්, ආශ්‍රය කිරීමෙන් ඒ කෙරෙහි මනාපයක් ඇති වුණා, ඡන්දයක් ඇති වුණා. ස්වාම පුරුෂයෝ, බාලයෝ අපි හිතමු එහෙම නැත්නම් යාළුවෙක්, මිත්‍රයෙක් කියලා. එහෙම දැකීමෙන්, ඇසීමෙන්, විඳීමෙන්, වටහා ගැනීමෙන් යම්කිසි ඡන්දයක් ඇති වුණා, කැමැත්තක්, තේරීමක් කරා. මෙයා හොඳයි වගේ කියලා. ඊට පස්සේ අන්න සොකීය කරගත්තා. ඉතින් මේ සොකීය කරගෙන දැන් ඊට පස්සේ තමන් කැමති විදිහට මෙයාව පවත්වගෙන යන්න, තියාගන්න දැන් උත්සාහ කරමින් ඉන්නවා. ඒක බොරු නෙවෙයි. තමන්ගේ ස්වාමි පුරුෂයා තමන් කැමති විදිහට ඉඳව ගන්න, හිටව ගන්න, තමන් හිතන විදිහට හිතව ගන්න, තමන් ක්‍රියාත්මක වෙන විදිහට ක්‍රියාත්මක කරව ගන්න ඉතින් උත්සාහ කරනවා. ස්වාමි පුරුෂයොත් එහෙමයි. ඉතින් තමන්ගේ භාර්යාව තමන් හිතන විදිහට හිටනවා නම් ඉතින් හරිය සතුටු. තමන් වැඩ කරන විදිය අනුව කටයුතු කරනවා නම් හරිම ඉතින් සන්තෝෂයි. ඉතින් ඊට පස්සේ තව ඉතින් මේ බැඳීමත් වැඩි වෙනවා.
බැඳීම වැඩි වෙන්න ප්‍රධාන හේතුවක් ඒක. අර අනුගතභාවය, අනුහුරුභාවය, අනුකූලභාවය. ඉතින් ඒක වැඩි වෙන්න බැඳීම වෙන්නේ. මම මේ කතා කරන්නේ මේ සාමාන්‍ය ලෝක ස්වභාවය පිළිබඳව. ඒක ආර්ය ජීවිතයට ආවයින් පස්සේ ඒක වෙනස් වෙන්න පුළුවන්. නමුත් මේ සාමාන්‍ය தත්ත්වය අපි කතා කරන්නේ මේ ධර්මයේ පිළිබඳ සාකච්ඡාවලදී උඟාක්ම අපි කතා කරන්නේ සාමාන්‍ය தත්ත්වය. ඉතින් සාමාන්‍ය தත්ත්වයේ බුදුරජාණන් වහන්සේ නිතරම මේ විග්‍රහ කරද්දී පාවිච්චි කරන වචන කීපයක් තියෙනවා. පුද්ගලයන් සම්බන්ධයෙන් ගත්තම සාමාන්‍ය தත්ත්වය පැහැදිලි කිරීමේදී අසුතව පුතුජනෝ කියන වචනේ පාවිච්චි කරනවා. ඒ කියන්නේ මේ සාමාන්‍ය ජෙනරල් පීපල් සාමාන්‍ය මිනිස්සු. අපි කියන්නේ the people කියන මේ මිනිස්සු මිනිස්සු කියලා අපි කියන්නේ. තේතෙන්දි පාවිච්චි කරන්නේ මේ අසුතව පුතුජනෝ කියලා. ඊට පස්සේ යාගේ සාමාන්‍ය తত্ত্বය විග්‍රහ වෙන්නේ අරියාණං අදස්සාවි අරිය ධම්මස්සකෝ විදෝ අරිය ධම්මේ අවිනීතෝ. සප්පුරිසාණං අදස්සාවි සප්පුරිස ධම්මස්සකෝ විදෝ සප්පුරිස ධම්මේ අවිනීතෝ කියලා. ඒක ඕක එකපාරටම නිකන් මහා නරක අකුසල තත්වයක් හැටියට හිතාගන්න එපා. මේ සාමාන්‍ය මනුස්ස ස්වභාවය පැහැදිලි කිරීම සඳහා දහමේ යෙදෙන පාඩයක් මේක. බුදුරජාණන් වහන්සේ එහෙමයි යොදන්නේ. ඉද වික්කවේ මේ ශ්‍රාවකයනි මේ ලෝකේ ඉන්න අය සාමාන්‍යයෙන් ගත්තොත් අසුතව පුතුජන. දැන් මේ වචන මේ මෙතන අපේ සාකච්ඡාවේ ඉදලා තියෙනවනේ මේ කතං වන්තේ සක්කාය දිට්ඨි හෝති කියන ප්‍රශ්නේට උත්තර දෙන්න පටන් ගන්න බුදුරජාණන් වහන්සේ අසුතව පුතුජනෝ කියන වචනේ. එතකොට මේ මොකද්ද මේ අසුතව මොකද්ද මේ පුතුජනෝ? අසුතව අහලා නැහැ කියන එක. තේරුම් අරගෙන නැහැ, අවබෝධ කරගෙන නැහැ කියන අදහස. ඉතින් මොකද්ද මේ අසුතව? අරිය ධම්ම, සප්පුරිස ධම්ම කියන එකයි. දැන් මෙතන අරිය ධම්ම, සප්පුරිස ධම්ම කියන වචන දෙකක් යෙදිලා තියෙනවා. ආර්ය ධර්මය, සත්පුරුෂ ධර්මය. දැන් මේ සත්පුරුෂ කියන වචනේ ආර්ය කියන වචනේ එක්තරා පියවර දෙකකින් යෙදිලා තියෙන්නේ. දැන් සත්පුරුෂ කියන වචනයෙන් අදහස් කරන්නේ සත්පෞරුෂ කියන එක. පුරුෂ කියන්නේ මේ පිරිමින්ටත් පුරුෂ කියන වචනේ දෙනවා. නමුත් ධර්මයේ පුරුෂ කියන වචනේ නිතරම දෙන්නේ පෞරුෂය කියන අදහසෙන්. එතකොට සත්පුරුෂ කිව්වම සත්පෞරුෂ. සත් කිව්වම එකෙන් අදහස් වෙන්නේ අපි දන්නවා යහපත්, උතුම්, නිවැරදි, ශ්‍රේෂ්ඨ කියන අර්ථය. යහපත්, උතුම්, නිවැරදි, ශ්‍රේෂ්ඨ කියන අර්ථය. සත්. පුරුෂ කියන්නේ පෞරුෂය. පෞරුෂය කියවම අපි දන්නෝනේ කොටස් තුනයිනේ. චර්යාත්මක අංශය, චිත්තාවේගී අංශය සහ බුද්ධිමය අංශය. ওই තුනේ එකතුවට තමයි පුරුෂ කියන්නේ, පෞරුෂය කියලා කියන්නේ. එතකොට අර සත්පෞරුෂය, උසස් පෞරුෂය, ශ්‍රේෂ්ඨ පෞරුෂය කියන එකයි සත්පුරුෂ කියලා කියන්නේ. කෙනෙක් ගැන නෙමෙයි මේ කියන්නේ. සත්පුරුෂානං කියවම අපි හිතන්නේ මේ පුද්ගලයෝ ගැන නෙමෙයි, පෞරුෂ ගැන කියන්නේ. ඒ සත්පෞරුෂයක් ඕනෑම ස්ත්‍රියකට ඕනෑම පුරුෂයෙක් වෙන්න පුළුවන්. සත්පුරුෂයෙක් වෙන්න පුළුවන් ඕනෑම ස්ත්‍රියක්. සත්පුරුෂයෙක් වෙන්න පුළුවන් ඕනෑම පුරුෂයෙක්. සත්පුරුෂයෙක් වෙන්න පුළුවන් කුඩා කෙනෙක්, ලොකු කෙනෙක්, උගත් කෙනෙක් සත්පුරුෂයෙක් වෙන්න පුළුවන්. නුගත් කෙනෙක් වුණත් සත්පුරුෂයෙක් වෙන්න පුළුවන්. ධනවත් කෙනෙක්, දිලිඳු කෙනෙක් සත්පුරුෂයෙක් වෙන්න පුළුවන්. කොයියම්ම මට්ටමක පුද්ගලයෙක් වුණත්, ස්ත්‍රියක් වුණත්, පුරුෂයෙක් වුණත් සත්පුරුෂයෙක් වෙන්න පුළුවන්. සත්පුරුෂයෙක්. එතකොට සත්පෞරුෂය උසස් පෞරුෂයක් සහිත වෙන්න පුළුවන්. එතකොට දැන් උසස් පෞරුෂයක් ඇති පුද්ගලයන්ගේ දහම සත්පුරුෂ ධම්ම. එතකොට මෙතන දහම කිව්වේ මොකක්ද? ප්‍රතිපදාව, ප්‍රතිපත්තිය. ධම්ම කියන්නේ මෙතන. ඒගොල්ලන්ගේ චින්තනය, ඒගොල්ලන්ගේ හිතන පතන ස්වභාවය, ඒගොල්ලන්ගේ අවබෝධය, ඒගොල්ලන්ගේ හිතුම් පැතුම් රටාව සහ ඒගොල්ලන්ගේ චර්යා රටාව. අනේ ඒක ක්‍රියාත්මක වෙන ස්වභාවය තමයි මේ ධම්ම කියලා.
එතකොට උසස් පෞරුෂයක ගති ලක්ෂණ ටික සත්පුරුෂ ධම්ම කියලා කියනවා. එතකොට ඔන්න. එතකොට අන්නේ සත්පුරුෂ ධර්මය අදස්සාවි. දකින්නේ නැහැ, දැකලා නැහැ. කවුද? අසුතවා පුතුජන කියන තත්වයේදී ඒකත් ඇත්තටම පුද්ගලයෙක් හැටියට කියන්න හොඳ නෑ. අසුතවා පුතුජන කිව්වම පුද්ගලයෙක් නෙමෙයි, මට්ටමක්, ලෙවල් එකක්. මේ සාමාන්‍ය මට්ටම මේ. සාමාන්‍ය මට්ටම. ඒකට ඒ අසුතවා පුතුජන කෙනෙක් වෙනකොට මහා උගතෙක් වෙන්න උනත් පුළුවන්. මහා විශේෂඥයෙක් වෙන්න උනත් පුළුවන්. යම්කිසි විෂයක් පිළිබඳව. පෘතුල දැනුමක් තියෙන කෙනෙක් වෙන්න පුළුවන් යම්කිසි විෂයක් පිළිබඳව. නමුත් අසුතවා පුතුජන. එතකොට මේ අසුතවා පුතුජන කියන එකෙන් අපි නිතරම ගණනය කරගන්නේ මේ ලෞකික විෂයන් පිළිබඳව ගැඹුරු දැනුමක් ඥානයක් නැති කියන අදහස නෙවෙයි. අර අරිය ධම්ම සත්පුරුෂ ධම්ම පිළිබඳව දැනුමක් ඥානයක් වැටහීමක් නැහැ කියන අදහසයි ගන්න. එතකොට අපි අරිය ධම්ම සත්පුරුෂ ධම්ම කියන එක මොන දැන් අපි දන්නවා උසස් පෞරුෂය. උසස් පෞරුෂයක ස්වභාවය සත්පුරුෂ ධම්ම උසස් පෞරුෂයක ස්වභාවය අදස්සාවි. දැකලා නැහැ. දැකලා නැහැ. සත්පුරුෂානං අදස්සාවි. ඕක අපි සත්පුරුෂයෝ නොදක්නා කියලා තමයි පරිවර්තනය කරන්නේ. නමුත් උසස් පෞරුෂයක් කියන්නේ කුමක්ද කියලා අවබෝධ කරගෙන නැහැ. මේ දකින්නවා කිව්වම අදහස් කරන්නේ මේ ඇහින් දකින්නවා කියන එක නෙවෙයි. මනසින් වටහා ගන්නවා කියන එක. එතකොට සත්පුරුෂානං අදස්සාවි. උසස් පෞරුෂයක් කියන්නේ කුමක්ද කියන එක අවබෝධ කරගෙන නැහැ. ඒකයි ස්වභාවය. ඊළඟට අරිය ධම්ම අරියානං අදස්සාවි. අරිය ධම්මස්සකෝ විදෝ කියලා විදිහට කියන්නේ ආර්ය කියලා කෙනෙක්. අරිය කියනකොට ඊට වැඩි ටිකක් ඉහළ මට්ටමේ දෙයක් අදහස් වෙන්නේ. සාමාන්‍යයෙන් අරිය කියන වචනයෙන් අපේ දහමට අනුව සෝතාපන්න භාවයේ සිට අරිහත් භාවයේ දක්වා මාර්ගස්ත පලස්ත ස්වභාවයයි. පුද්ගලයෝ නෙමෙයි. මාර්ගස්ත පලස්ත ස්වභාවයන් අදහස් කරනවා. අරිය. එතකොට මේ මාර්ගස්ත පලස්ත ස්වභාවයේ ඇති පුද්ගලයා ආර්යයන් කියලා ආර්යයන් වහන්සේ කියලා කියනවා. එහෙම කියනවා. එතකොට සෝතාපන්න මාර්ගයට ප්‍රවේශ වුණු පුද්ගලයා සෝතාපන්න කියන්නේ අපි දන්නවා සෝත කියන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයට සෝතාපන්න කියන්නේ මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය අවබෝධ කරගෙන පිළි අරගෙන ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් යුතුව ඒ ආර්ය මාර්ගය මම අනුගමනය කරනවා ඒ ආර්ය මාර්ගයට අනුව මම කටයුතු කරනවා කියන අන්නේ ඒ අදහස ඇතිව ආර්ය මාර්ගය අනුගමනය කරන කෙනෙක් බවට පත්වීමයි සෝතාපන්න කියන්නේ. ဒုတိ ය සාරිපුත්ත සූත්‍රයේ එහෙම කියවලා බැලුවොත් ඔයත්තන්ට පැහැදිලි වෙනවා. එතන බුදුරජාන් වහන්සේ සරියුත් හාමුදුරුවන්ගෙන් අහනවා සෝතෝ හිදං සාරිපුත්ත උච්චති කතමන්නකෝ සෝතෝ. සාරිපුත්ත අපි මේ සෝත කියලා කියනවනේ අපේ ශාසනේ. මොකද්ද මේ සෝත කියන්නේ? එතකොට සරියුත් හාමුදුරුවෝ දෙන උත්තරේ ආයමේව හිබන්තේ අරියෝ අට්ටංගිකෝ මග්ගෝ සෝතෝ. ස්වාමීනි අපි මේ ආර්ය ප්‍රතිපදාව ඇතුලේ සෝත කියන්නේ මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයට අංග 8කින් යුක්ත මේ දුකින් මිදීමේ මඟට. ඉතින් බුදුරජාණන් වහන්සේ ඒක පිළිගන්නවා. සාදු සාරිපුත්ත. ඔව් හරි. අයමේවහි සාරිපුත්ත අරියෝ අට්ටංගිකෝ මග්ගෝ සෝතෝ. මේක තමයි සාරිපුත්ත සෝත කියන්නේ.
ඊට පස්සේ බුදුරජාන් වහන්සේ අහන සෝතාපන්නෝ හි ඉති ඉදං උච්චති සාරිපුත්. ඒ වගේම සාරිපුත් අපි කියන්නේ සෝතාපන්න කියලා විවහාරයක් අපේ තියෙනවනේ ශාසනේ. මොකද්ද මේ සෝතාපන්න? ඉතින් සරියුත් හාමුදුරුවෝ උත්තර දෙන යෝගිකෝච බන්තේ කවුරු හරි ස්වාමීනි මේ ආර්ය මාර්ගය අවබෝධ කරගෙන ශ්‍රද්ධාවෙන් යුතුව එහි පිහිටා සිටින අදිෂ්ඨානය ඇති කරගන්න ඕන නම් ඒක අනුගමනය කරනවා නම් ඒකයි සෝතාපන්න කියන්නේ. ඉතින් සෝතාපන්න භාවයේ ඉඳලා ඵල ලැබෙනවා කෙනෙකුට. සෝතාපට්ටි ඵලය ලැබෙන්න පුළුවන්. යම් මොහොතක ඊට පස්සේ සකදාගාමි ඵලය, අනාගාමි ඵලය, අරිහත් ඵලය ආදී වශයෙන් ඉදිරියට යනවා නම් ඒව ඵල ලැබෙනවා. ඒකයි ස්වභාවය. ඉතින් මෙන්න මේ මාර්ගස්ත්‍යයේ සිට ඵලස්ත්‍යෝ සියලුම දෙනා අරිහත් ඵලය ලැබුව තැනැත්තා දක්වාම අපි හඳුන්වන්නේ දහමට අනුව අරියෝ කියලා. ආර්ය එතන අදහස උතුම් ශ්‍රේෂ්ඨ කියන අදහස. උතුම් ශ්‍රේෂ්ඨ නිවැරදි පිරිසිදු කියන අදහස. මොකද්ද මේ උතුම්, මොකද්ද මේ ශ්‍රේෂ්ඨ වෙලා තියෙන්නේ? මොකද්ද මේ නිවැරදි වෙලා තියෙන්නේ? මොකද්ද මේ පිරිසිදු වෙලා තියෙන්නේ? අර පෞරුෂය. ඒ තැනැත්තාගේ අවබෝධය උතුම් වෙලා, නිවැරදි වෙලා, ශ්‍රේෂ්ඨ වෙලා, පිරිසිදු වෙලා. ඒ තැනැත්තාගේ හැඟීම්, චිත්තාවේග හැඟීම් නිවැරදි වෙලා, පිරිසිදු වෙලා. ඒ තැනැත්තාගේ හැසිරීම නිවැරදි වෙලා, පිරිසිදු වෙලා තියෙනවා. මෙන්න මේ උසස්, නිවැරදි, පිරිසිදු කියන අර්ථෙන්නේ අරියෝ කියලා කියන්නේ. ඉතින්ටපත් වෙන්න උපකාරී වෙන නිසානේ අරියෝ අට්ටංගිකෝ මග්ගෝ කියන්නේ. අර අංග 8කින් යුක්ත මාර්ගය හඳුන්වලා තියෙන ඉත අරියෝ කියලානේ. අරියෝ අට්ටංගිකෝ මග්ගෝ කියලා. එහෙම. ඉතින් ඔන්න අරිය. ඕක තමයි අරිය ධම්ම. අරිය ධම්ම. ආර්යත්වයටපත් වෙන විදිය. ආර්ය භාවය කියන්නේ මේකයි. ආර්යත්වයටපත් වෙන්නට උපකාරී වන්නේ මේකයි කියලා. අන්නේ අවබෝධය ඊට අදාළ ප්‍රතිපදාවට අපි කියනවා අරිය ධම්ම කියලා. ඒකට මෙතෙන්දි කියනවා අරියාණං අදස්සාවි අරිය ධම්මස්ස අකෝවිදෝ අරිය ධම්මේ අවිනීතෝ කියලා. මේ ආර්ය භාවය කියන එක අවබෝධ කරගෙන නැහැ. ඊට උපකාරක ධර්මතා, ආර්ය භාවයටපත් වීමට උපකාරී වෙන ධර්මතා වටහාගෙන නැහැ, තේරුම් අරගෙන නැහැ. ඒක පුරුදු පුහුණු වෙලා නැහැ. අදස්සාවි අකෝවිදෝ අවිනීතෝ කියන වචන පාවිච්චි කරන්නේ. අදස්සාවි කියන්නේ දැක්කේ නැහැ, තේරුම් ගත්තේ නැහැ, වටහා ගත්තේ නැහැ, අවබෝධ කරගත්තේ නැහැ. අකෝවිද කියන්නේ ඒකෙහි ඒක හොඳින් අනුගමනය කරන්න හැකියාවක් නැහැ. අවිනීත කියන්නේ ඒ අනුව ඉදිරියට යන්නේ නැහැ. ඒ අනුගමනය කරන්නේ නැහැ කියන අදහස. මොකද්ද? අර ආර්ය අර උතුම් ශ්‍රේෂ්ඨ පෞරුෂය. ඒකම තමයි එතකොට සත්පුරුෂ කියන එකෙන් අදහස් වෙන්නේ. සත් පෞරුෂය. ඒක නිසා මේ වචන දෙකම එකට යෙදෙනවා. අරිය ධම්ම, ඒ වගේම සත්පුරුෂ ධම්ම කියලා. ඉතින් ඔන්න මේ භික්ෂුවගේ ප්‍රශ්නයට බුදුරජාන් වහන්සේ මේ පිළිතුරු දෙන්න පටන් ගන්නේ ඔන්න ඔහම මේ සාමාන්‍ය පුද්ගලයා ඉලක්ක කරගෙන. සාමාන්‍ය පුද්ගල ස්වභාවය මූලික කරගෙන තමයි මේ ප්‍රශ්නෙට පිළිතුරු සපයන්නේ. අරිය ධම්ම, සත්පුරුෂ ධම්ම ආදී වශයෙන්. ඉතින් ඔන්න දැන් භික්ෂුව ප්‍රශ්නය ඇහුවේ මොකද්ද? කතං පනබන්තේ සක්කාය දිට්ඨි හෝති කියලා. අර සක්කාය දිට්ඨිය. සොකීයත්ව හැඟීම කෙසේ ඇතිවන්නේද කියන කාරණේ ඇහුවා. ඉතින් ওই විදිහට උත්තරේ පටන් ගන්නවා අසුතවා පුතුජනෝ. අන්න අර දැන් අපි දන්නවා කවුද අසුතවා පුතුජන කියන්නේ. අසුතවා පුතුජන කියන්නේ අරියාණං අදස්සාවි අරිය ධම්මස්සකෝ විදෝ අරිය ධම්මේ අවිනීතෝ. සත්පුරුෂාණං අදස්සාවි සත්පුරුෂ ධම්මස්සකෝ විදෝ සත්පුරුෂ ධම්මේ අවිනීතෝ. අන්න යාටයි අසුතවා පුතුජන කියන්නේ. අර ආර්ය
භාවය සත්පුරුෂ භාවය තේරුම් අරන් නැහැ. ආර්ය ධර්මයේ සත්පුරුෂ ධර්මයට අනුගත නැහැ. අනුකූල නැහැ. අනුහුරු වීමක් නැහැ. මේ සත්පුරුෂ ධර්මයට ආර්ය ධර්මයට අනුව කටයුතු කරන්න දක්ෂතාවයක් නැහැ. දැන් මේ කෝවිද කියන වචනේ හුඟක්ම තියෙන්නේ දක්ෂ කියන අර්ථය. යමක් දැන අවබෝධ කරගෙන ඒකට අනුව වැඩ කටයුතු කරන්න පුළුවන් හැකියාව කියන තේරුමයි කෝවිද කියන්නේ. පාලි වචනයක් මේක කෝවිද. මෙතන කියන්නේ අකෝවිද. එහෙම කටයුතු කරන්න සත්පුරුෂ ධර්මයේ ආර්ය ධර්මයේ අනුව කටයුතු කරන්න හැකියාවක් නැහැ. අකෝවිද. ඔන්න ඔය වගේ කෙනෙක් අලලා සත්කාය දෘෂ්ටිය පැහැදිලි කරනවා. එවැනි කෙනෙක් රූපං අත්තතෝ සමනුපස්සති රූපවන්තං වා අත්තානං අත්තනිවා රූපං රූපස්මින් වා අත්තානං. ඔන්න අර අපි කලින් කියපු කාරණේ මෙතෙන්ට එනවා. රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ඒ නාම රූප ධර්මතා ටික මෙතෙන්ට ගන්න. ඉතින් ස්කන්ධ කතාවකුත් නැහැ, උපාදාන ස්කන්ධ කතාවකුත් නැහැ. ගන්න කෙලින්ම නාම රූප ධර්ම ටික. රූපං අත්තතෝ සමනුපස්සති. අත්තනෝ නෙමෙයි උතන තියෙන වචනය. රූපං අත්තතෝ සමනුපස්සති. ඒතකොට මේ අත්ත කියන වචනේත් අපි මෙතෙන් තෝරගන්න ඕනේ. අත්ත. අත්ත කියන වචනේ ධර්මයේදී අදහස් කරන්නේ තමන් කියන අදහස. වෙන මොකක්වත් නෙවෙයි. ඔය අත්ත කියන වචනේට ආත්ම කියලා වචනයකුත් නිකන් එහෙමත් ව්‍යවහාර වෙනවා. නමුත් මේ තමන් කියන අදහස අත්ත කියලා. අත්ත තමන්. ඒකම තමන් කියන හැඟීම ඇත්තටම. එතන මේක මානසිකත්වයක් අත්ත කියලා කියන්නේ. මානසිකත්වයක්. ඉතින් ඕක ඉතින් වැරද්දකුත් නෑ. ඉතින් මේ වැරදි දෙයක් නෙවෙයි. ඉතින් තමන් කියන අදහස, තමන් කියන විවාහාරය දෙකම අපිට කරන්න වෙනවනේ. ඉතින් අදහසත් ප්‍රශ්නයක් නෙවෙයි. එහෙම විවාහාර කිරීමකුත් ප්‍රශ්නයක් නෙවෙයි. එතකොට එහෙනම් දැන් මෙතන මේ මොකද්ද මෙතන තියෙන ගැටලුව? ඒ තමන් කියන හැඟීම සහ තමන් කියන විවාහාරය. අත්ත අපි ඔකට කියන්නේ අත්ත සංඥාව, අත්තානුදිට්ඨි ඔය වගේ වචන ඔයත් අහලා ඇති. අත්ත සංඥා, අත්තානුදිට්ඨි ඔය වගේ. එතකොට තමන් කියන අදහස ඇති වෙනවනේ. මූලික වශයෙන් මේ අදහස ඇති වෙන්නේ මේ ශරීරයේ සම්බන්ධ කරගෙන. ඊට පස්සේ නිකම්ම ශරීරයක් නෙමෙයි අපිට තියෙන්නේ. මේ ශරීරය තුල වේදනා, සංඥා, චේතනා, පස්ස, මනසිකාර ආදී නාම ධර්ම ක්‍රියාත්මක වීමක් තියෙනවා. එහෙමනේ. එතකොට අර රූප ධර්ම ටිකක් තියෙනවා. මේ කේසාලෝම නඛ දන්ත තචෝ ආදී වශයෙන් අපිට නම් වශයෙන් පෙන්වන්න පුළුවන් රූප ධර්ම ටිකක් තියෙනවා. ඉතින් ඒවට අපි නම් ගන් දීලා ඒවට යම් වටිනාකමක් දීලා තියෙනවා. මේ කෙස් කියන්නේ මේවා. මේ කෙස් වල ප්‍රයෝජනෙ මේකයි, වටිනාකම මේකයි කියලා. දත් කියන්නේ මේවා. ඉතින් දත් වල ප්‍රයෝජනෙ මේකයි, වටිනාකම මේකයි. ඊට පස්සේ ඕකට මගේ කෙස් මගේ දත් කියලා අපි ඉතින් විවහාර කරනවා. ඉතින් විවහාර කරන්නත් වෙනෝනේ. මේක ප්‍රශ්නයක්වත් නෙවෙයි. මේ දේවල් වලට මේ නම් ගම් දෙන එක, වටිනාකම් දෙන එක, ඒවා ඊට පස්සේ තමන්ගේ කියන අත්ත කියලා තමන්ගේ කියන අදහස එසේ විවහාර කිරීම. නමුත් මෙතන මේ පාවිච්චි වෙලා තියෙන වචන ටික බලපුවාම අත්තතෝ සමනුපස්සති වන්තං වා අත්තානං රූපවන්තං වා අත්තානං අත්තනිවා රූපං රූපස්මින් වා අත්තානං. මේක නිකන් පොඩි ප්‍රහේලිකාත්මක වචන යෙදීමක ස්වරූපයෙන් තියෙනවා. වචන දෙකක් තමයි නිතරම යොදන්නේ.
නිකම් ප්‍රහේලික ස්වරූපයෙන් යොදන්නේ. අත්තා රූප කියන වචන දෙක එක්තරා ප්‍රහේලිකාත්මක ස්වරූපයකින් යොදනවා. රූපං අත්තතෝ සමනුපස්සති. රූපවන්තං වා අත්තානං අත්තනිවා රූපං. රූපස්මින් වා අත්තානං. එතකොට මේ වචන යෙදුම දිහා අපි බැලුවොත් මේ අත්තායි තියෙන රූප තියෙන. මේ වචන දෙක තමයි පටලවලා දෙපැත්තට යොදලා තියෙන්නේ. එතකොට මේක භාෂා ප්‍රයෝගයක් හැටියට නිකන් භාෂාව ලස්සන කරන්න කරන වැඩක් නෙවෙයි. එහෙමත් අපි වචන යොදනවා සමහර වෙලාවට ගීතයක සාහිත්‍යමය කාරණේක වගේ දෙයක නිකන් ශබ්ද රසයෙන් වචන යොදන සිරිතක් තියෙනවා. එකම හඬ තියෙන එකම වචන සහිත අකුරු සහිත දේ නැවත නැවත යොදනවා ශබ්ද රසය සඳහා. මෙතන එහෙම එකක් නෙවෙයි. රූපං අත්තතෝ රූපවන්තං වාත්තාන අත්තනිවා රූපං රූපස්මින් වාත්තාන. එහෙම කිව්වා මේ ශබ්ද රසයට යොදපු යෙදුමක් එහෙම නෙවෙයි. ඊට වඩා මේ මෙතන අදහස් කරන්නේ මේ මානසිකත්වයන් කීපයක් ප්‍රකට කරන්න මේ උත්සාහ කරන්නේ බුදුරජාණන් වහන්සේ. රූපං අත්තතෝ සමනුපස්සති. අත්ත කියන්නේ දැන් අපිට පැහැදිලිනේ තමන් කියන එකනේ. එතකොට අර රූප කියලා දැන් අපි දැන් පැහැදිලි කරගත්ත කොටසක් තියෙනවනේ. රූප කායයි. ඒ රූප කායයේ පැවැත්මට අර බහිද්ධාවෙන් අපි කතා කරන්නේ කලින් එකතු කරගත්ත, රැස් කරගත්ත, ගොනු කරගත්ත, ලං කරගත්ත දේවල් ටිකක් තියෙනවනේ. ඔය සමස්තයනේ රූපං කියන්නේ. ඔය සමස්තය. ඇහැට පේන, කනට ඇහෙන, නාසයට, දිවට, කයට දැනෙන සියල්ලමනේ රූපං කියන්නේ. ඒ ඔක්කොම. ඉතින් අත්තතෝ සමනුපස්සති. අත්තතෝ තමන් හැටියට දකිනවා. මේ රූප ධර්ම සියල්ල තමන් හැටියට සමනුපස්සති. සාමාන්‍යයෙන් දකිනවා. කවුද? අසුතව පුතුජන. මේ අර කියපු අරිය ධම්ම, අරිය සත්පුරුෂ කියන ස්වභාවය අවබෝධ කරගත්තේ නැති, අරිය ධම්ම සත්පුරුෂ ධම්ම කියන ඒ ධර්මතාව අවබෝධ කරගත්තේ නැති පුද්ගලයා අසුතව පුතුජන. ඒකයි රූපං අත්තතෝ සමනුපස්සති. රූප ධර්ම ටික තමන්ගේ දෙයක් හැටියට හිතනවා, හංගිනවා. ඒකත් මේක මොකද්ද මේකේ තියෙන ගැටලුව? ගැටලුවක් එහෙම තියනවාද? අපි තව ටිකක් ඉස්සරහට යමු. ඊට පස්සේ කියන රූපවන්තං වා අත්තාන සමනුපස්සති. සමනුපස්සති කියන වචනේ දිගටම යොදන්න ඕන. යෙදිලා නැති වුණාට ඒක තනක යෙදුන වචනේ පාලි භාෂාවේ ඉතිරි ඒවටත් යොදන්න. අත්තාන රූපවන්තං සමනුපස්සති. එතකොට අත්තානං එතන යෙදෙන්නේ. අත්තාන. අතන අත්තතෝ. එතන අත්තානං. දැන් අර තමාගේ කොට සලකගත්තනේ මේ මෙතන මේ රූප ධර්ම ටික. එතකොට මේ ඒකේ මොකක් හරි වටිනාකමක් තියෙනවා කියලා සලකන. ඔය වන්ත රූපවන්ත වන්ත කියන වචනේ ගත්තම ඒකෙන් අදහස් කරන්නේ කිසියම් මේකේ බරක් වටිනාකමක් තියෙනවායි කියන අදහස. එතකොට දැන් එහෙම නැද්ද මේ රූප කායෙත් අර අපේ මේ පරිබාහිරයෙන් අපි එකතු කරගත්ත, රැස් කරගත්ත දේවල් වලින් වන්තකමක් නැද්ද? වටිනාකමක් නැද්ද? තියෙනව නැත්තේ නේ. ඉතින් මේ රූපවන්තං වා සමනුපස්සති අර රූප ධර්ම ටිකේ වටිනාකමක් තියෙනවායි කියලා එහෙමත් දකිනවා. කවුද? අසුතවා පුතුජන. ඊළඟට අත්තනිවා රූපං සමනුපස්සති. රූපය මේ රූප ධර්ම ඔක්කොම ටික එකට අරගෙන තමන් හැටියට හිතා ගන්නවා. මේ ඔක්කොම ටික තමයි ඉතින් රූප හැටියට නියෝජනය කරනකොට ওই ටිකෙන් තමයි නියෝජනය කරන්නේ. ඉතින් එහෙම හිතා ගන්න. ඊට පස්සේ රූපස්මින් ඒ තුල මේ රූප ධර්ම ටික තුල අත්තානං සමනුපස්සති. තමන් කියලා කෙනෙක් දකිනවා.
මම කියලා කෙනෙක් මේ රූප ධර්ම කට්ටලේ ඇතුලේ දකින්න එයා. මේ ඔක්කොම රූප ධර්ම කට්ටලේ මේ රූප කායයි ඊට පස්සේ ඊට පරිබාහිරින් මේ අපි ගොඩනගලා රැස් කරලා එකතු කරලා පරිස්සම් කරගෙන තියෙන සියලු රූප ධර්ම ටිකයි තුල ඒවා තුල තමන් දකිනවා. ඉතින් ඔය මම තමයි ඉතින්. ඒක මගේ මම ඒ තුල මම ඉන්නවා. ඒක ඉතින් මම මගේ ජීවිතේ ඕක තමයි. මම කියන්නේ ඕක තමයි. ඉතින් ඔන්න ඔය විදිහට මේ රූප ධර්ම අසුරු කරගෙන එක්තරා මමත්ව විවහාරයක් භාවිතයක් හැඟීමක් අයිතිවාසිකමක් එයින් අනන්‍යතාවය ප්‍රකට කිරීමක් නියෝජනය කිරීමක් කරන්න පටන් ගන්නවා. හැබැයි දැන් මේක සම්මුතික වශයෙන් ගත්තොත් මේක මෙහිම තමයි. මේක විවහාර වෙනවා ওই විදිහට. විවහාර කරන්න සිද්ධ වෙනවා. නමුත් මෙතන කතා කරන්නේ ඊට වැඩි ටිකක් ගැඹුරු කාරණයක්. මේ අපි කතා කරපු රූප ධර්ම සම්මුතික වශයෙන් අත්තතෝ තමාගේ හැටියට කතා කරන්න පුළුවන්. එහෙම හැඟීමක් ඇති කරගන්න පුළුවන්. මේවා මගේ ඇඟ, මගේ ශරීරය, මේ මගේ ද්‍රව්‍ය භාණ්ඩ වස්තු ආදී වශයෙන් කියලා. ඒ වුණත් අපි ටිකක් ස්වභාවයේ ගැඹුරු ධර්මතාවය අනුව විමසලා බැලුවොත් ඇත්ත වශයෙන්ම මේවා මගේද? දැන් අපි නිකන් නිකමට අපේ මේ රූප කාය දිහා බලමු. මේ ශරීරය දිහා බලමු. මේක මගේද? මමම තනි කරම ගොඩනගු එකක්ද මේක? නෑනේ. මේකේ අර මුල් කොටස් වෙන කෙනෙක්ගෙන් අම්මගෙන් තාත්තගෙන් හම්බව. මේකේ ආරම්භක කොටස. ඊට පස්සේ මේ සෝබාදහමේ වායෝ ධාතුව, පඨවි ධාතුව, ආපෝ ධාතුව, තේජෝ ධාතුව. ඉතින් මේවයි බලපෑමෙන්, මේවයි සම්බන්ධතාවයෙන්, මේවයි උපකාරයෙන් පවතින දෙයක් නේ. ඉතින් රූපකාය, රූප ධර්ම ඔක්කොම එහෙමනේ. ඕක විවාහාර වශයෙන් සම්මුතික වශයෙන් ওই ටික මගේ කියලා කියත හැකියි. අත්තතෝ නමුත් ගැඹුරින් බලපුවාම එහෙම සලකන්න අමාරුයි. ඒක හුදු ධර්මතාවල පැවැත්මක් තියෙනවා. හේතුඵල ධර්මතා වල පැවැත්මක් තියෙනවා. රූප ධර්ම එහෙම. ඉතින් දැන් මේ වෙලාවේ ඔයයන්ට ඇහෙනවා ඇති වහිනවා. වර්ෂාවේ ශබ්දය. දැන් බලන්න ඔය ආපෝ ධාතුවනේ. ඉතින් අපි ඔය වැස්ස නැතුව මේ රූප ධර්ම ටික පවත්වන්න පුළුවන්. මේ රූප කාය මේ වතුර නැතුව පවත්වාගෙන යන්න පුළුවන්. ඒ දැන් ආපෝ ධාතුවනේ ඔය වහිනවා කියලා වැටෙන්නේ. ඉතින් රූප ධර්ම වලම කොටසක් ඔය. ඒක ඕක නැතුව පුළුවන් ද පවත්වන්න? පුළුවන් කමක් නැහැ. පඨවි ආපෝ ආයෝ තේජෝ කියන මේ සතර මහා ධාතු වල පැවැත්මක් ඇත්ත වශයෙන්ම මෙතන. ඉතින් අපි හැබැයි ඕකට ඔය පැවැත්මෙන් එක්තරා කොටසක් කැලලක් වෙන් කරගෙන මේ රූප කායයි අපේ ශරීරයයි ඒ ශරීරයේ පැවැත්මට අපි එකතු කරගත්ත දේවල් ටිකයි අපි වෙනම වෙන් කරලා අත්තතෝ සමනුපස්සති තමන් හැටියට ඉතින් හිතා ගන්න. ඒක. නමුත් ගැඹුරින් බලපුවම අපි මේ කතා කරන්නේ සාමාන්‍ය මට්ටම නෙවෙයි. සාමාන්‍ය මට්ටමේදී අර අසුතු අපතුජන එයා එහෙමයි දකින්නේ. නමුත් අපි දකිනවා මේක රූප ධර්ම ටික, රූපකාය, රූප ධර්ම හේතුඵල ධර්මතාවය අනුව පවතින දෙයක්. මගේ කියලා විවහාර කෙරුවට මොකද? හේතුඵල ධර්මතාවය අනුව පවතින දෙයක්. හැබැයි එහෙම දකින්න පුළුවන් කමක් නැහැ අසුතව පුතුජනට. ඒක නිසා එයා කෙලින්ම මමත්ව හැඟීම ඇති කරගන්නවා. රූපං අත්තතෝ සමනුපස්සති. රූපවන්තං වා අත්තානං වන්තං
වන්ත යෙදෙන්නේ යම් කිසි වටිනාකමක් අර ගුණවන්ත, ඥානවන්ත, බලවන්තනේ. වන්ත යෙදෙන තැන බලන්න. මොකක්ද මේ එතන පාවිච්චි කරන්නේ? නේ ගුණයක් තියෙනවා ගුණවන්ත, බලවත් බලයක් තියෙනවා බලවන්ත, ඥානයක් තියෙනවා ඥානවන්ත, රූපයක් තියෙනවා රූමත් බවක් තියෙනවා රූපවන්ත නේ. එහෙම ඉතින් යම් කිසි දෙයක වන්ත ගතිය. දැන් මෙතන කියන්නේ රූපවන්තං වාත්තානං. මේකේ තියෙනවා මේ රූප ධර්මවල කිසියම් වටිනාකමක් කියලා. ඉතින් ඔහොම කිව්වම කෙනෙක් තර්ක කරන්න පුළුවන්. විශේෂයෙන් අසුතව පුදුජනගේ පැත්තෙන් අපි තර්ක කරුවොත් මොකද නැත්තේ රූප ධර්ම වල වටිනාකමක් තියෙනවා නේ. දැන් බුදුරජාණන් වහන්සේ සියලු රූප ධර්ම වල වටිනාකම පිළිගත්තා. කොටස් දෙකකටත් බෙදලා කිව්වා. ජාත රූප රජත කියලා. ජාත රූප කිව්වේ එතන ස්වභාවික වටිනාකම. ජාත කියන්නේ හට ගැනීමනේ. එතකොට හටගනිද්දිම තියෙනවා වටිනාකම. නයිසර්ගික වටිනාකම කියලා අපි ඔබට කියනවා. නැත්නම් ස්වභාවික වටිනාකම කියලා කියනවා. අන්න වටිනාකම පිළිගත්තා. වන්ත ගතිය. ඉතින් යම් කිසි වටිනාකමක් තියෙනවා. ඊළඟට රජත. සමහර වටිනාකම් අපි ඔබ්බලා තියෙනවා. වටිනාකමක් දීලා තියෙනවා. රංජනය කරලා තියෙනවා. රජිත. ඒක එහෙම කරලා තියෙනවා. එතකොට දැන් බලන්න බුදුදහමේ බුදුරජාණන් වහන්සේත් වටිනාකම බාර ගන්න, වටිනාකම පිළිගන්න. මොකද නැත්තේ? මේ රූප ධර්ම කට්ටලේ වටිනාකම තියෙනවා. විවහාර වටිනාකමක්, භාවිත වටිනාකමක් තියෙනවා. හැබැයි මේ වටිනාකම ස්ථිරද? නොවෙනස්ව තියනවද? හැබැයි අසුතව පුතුජන නම් එහෙම හිතනවා. අපි මෙහෙම සරල උදාහරණ ගමු. කේසාලෝමනක දන්ත. දත් කියලා ඔන්න ශරීරයේ රූප කොටසක් තියෙනවා. දත් වල වටිනාකමක් නැද්ද? මොකද නැත්තේ? තියෙනවා. තුල වටිනාකමක් නැත්නම් දන්ත වෛද්‍ය විද්‍යාව කියලා එකක් පහළ වෙන්න විදියක් නැහැ. මේ දත් රෝහල්, දත් බුරුසු, දන්තාලේප, දන්ත වෛද්‍යවරු, දන්ත රෝහල් බිහි වෙන්න විදියක් නැහැ නේ. දත් වල වටිනාකමක් නැත්තම්. ඉතින් වටිනාකමක් නැහැ ඒක බොරු නේ. එහෙනම් ඉතින් දන්ත වෛද්‍යවරු, දත් රෝහල්, දත් බුරුසු, දත් බෙහෙත්, දන්ත වෛද්‍ය විද්‍යාවක් එහෙම ඕනේ නැහැ. වටිනාකමක් නැත්තම්. වටිනාකමක් තියෙනවා. රූපවන්තං. රූප ධර්ම වල වන්ත ගතියක් තියෙනවා. වටිනාකමක් තියෙනවා. ප්‍රයෝජනයක් තියෙනවා. හැබැයි අසුතව පුතුජන හිතනවා ඒ වන්ත ගතිය ප්‍රයෝජනීය වටිනාකම ස්ථිරවසාරව තියනවා කියලා. එහෙම ස්ථිරසාර වටිනාකමක් තියෙනවා. දැන් බලන්න දතේ අපි ගන්නකො දත හයිය ශක්තිවත් නේ. දතේ ශක්තියනේ වටිනාකම. අපිට යමක් හපලා ගන්න පුළුවන්කම තියෙන්නේ දත ශක්තිමත් නන්නේ. ඒට හපා කෑමට අදාළ වෙන්නේ යෝග්‍ය වෙන්නේ දතේ ශක්තිය. ඉතින් ඒකනේ අපි මේ වන්ත ගතිය වටිනාකම රැක ගන්න බලන්නේ. දත් ශක්තිමත්ව තියාගන්න උත්සාහ කරන්නේ ඒකනේ. ඊළඟට දත් කටේ තියෙන්නේ නැත්නම් හකු දෙකේ තියෙන්නේ පෑදත් වෙන තැනක දත් තිබිලා වැඩක් නැහැ. දත් වල වටිනාකම තියෙන්නේ හක්කේ තියෙනවා නම් ඒ ඇන්දේ තියෙනවා නම් ඇන්දට හයි වෙලා තියෙනවා නම් දතේ වටිනාකම තියෙන්නේ. නැත්තම් ඒක ගලවලා මේ වෙන කොහේ හරි තියලා තිබ්බට දතේ වටිනාකමක් නැහැ. ඒක නිසා අපි ඇන්දෙම තියාගන්න බලන. ඇන්දෙන් ගැලවෙන්නේ නැති වෙන්නේ. උඩු ඇන්දේ හරි යටි ඇන්දේ හරි ඇන්දෙන් ගැලවෙන්නේ නැති වෙන්න තියාගන්න අපි බලන්න. එතකොට තමයි වටිනාකම තියෙන්නේ. ඇන්දේ තියෙනකොට. ශක්තිය තියෙනකොට. ඉතින් ශක්තිය තියෙනවා නම් ඇන්දේ තියෙනවා නම් වටිනාකමක් නැද්ද? තියෙනවා. හැබැයි මොකද්ද එතකොට මේ අසුතව පුතුජන සහ අපි අතර වෙනස? මේ ඇන්දේ තියෙන එක ශක්තිය වටිනාකමක් හැටියට පිළිගන්නවා. නමුත් වෙනස මොකද්ද? අපි මේ ශක්තියේ වටිනාකම ස්ථිරයි, සාරයි, සදාකාලිකයි කියලා පිළිගන්නේ නැහැ. ඇයි?
අපි මේ ශක්තිය වටිනාකම අනිත්‍යතාව දකිනවා. අනිත්‍යතාවය දකිනවා. මේ ශක්තිමත් බව නිට්ටය නැහැ. අනිත්‍යයි. අර ඇන්දේ තියෙන එක හැමදාම ඇන්දේ තියෙන්නේ නැහැ දත. ඕක බුරුල් වෙනවා, ගැලවෙනවා, වැටෙනවා. එතකොට ඒක වටිනාකමක් තියනවද? දතේ වටිනාකමක් තියනවද? වටිනාකමක් නැහැ. එතකොට මේක කාගේ හරි වැරැද්දක්ද? දෝෂයක්ද? පවක්ද? අකුසලයක්ද? නැහැ. ධර්මතාවය. ධර්මතාවය. ඉතින් අපි ධර්මතාවය අවබෝධ කරගත්තම අපිට ඒ ගැන දුක් වෙන්න දෙයක් නැහැ. කනගාටු වෙන්න දෙයක් නැහැ. ඒක තමයි ස්වභාවය. යම් දවසක අර දතේ තියෙන වටිනාකම ස්ථිර නම් හැමදාම තියෙන්න බෑ. නමුත් අස්ථිරයි. ඒක වෙනස් වෙලා යනවා. එතකොට දැන් රූපවන්තං වා අත්තානං අර තමාගේ කරගත්ත රූප ධර්මයේ වටිනාකමක් ඇතැයි ස්ථිරසාර වටිනාකමක් ඇතැයි හිතාගන්න. කවුද? අසුතව පුදුජන. අපි එහෙම හිතන්නේ නැහැ. අපි මේ සේකල වෙලා ආර්ය ප්‍රතිපදාවට ආපුවම අපි අපෙන් අහුවොත් දතේ වටිනාකමක් තියනවාද කියලා අපි ඒක හෙලාම කියන ඕක කියලා. ඒක හෙලාම අපි ඕක කියන. ඉතින් බුදුරජාණන් වහන්සේගෙන් අහුවත් ඒක එහෙමම කියන. හැබැයි අපි පිළිගන්නවා මේ වටිනාකම ස්ථිර නැහැ, සදාකාලික නැහැ. මේ වටිනාකම අනිත්‍යයි, දතත් අනිත්‍යයි, දතේ වටිනාකමත් අනිත්‍යයි. රූපං අනිච්ඡං, රූපවන්තං අනිච්ඡං. රූප ධර්මය කියන්නේ උදාහරණයක් ගත්ත අපි දත. එතකොට දතත් අනිත්‍යයි, දතේ වටිනාකමත් අනිත්‍යයි. දැන් ඔන්නොතෙන්දි තමයි අසුතව පුතුජනයි අපි අතර වෙනස පැහැදිලි වෙන්නේ. අසුතව පුතුජන දතත් නිට්ටයයි, ආත්මයි, සුඛයි කියලා හිතනවා. දතේ වටිනාකමත් නිට්ටය විදිහට තියෙන්න ඕන, ආත්ම විදිහට තියෙන්න ඕන, සුඛ විදිහට තියෙන්න ඕන කියලා හිතාගන්න. හිතාගත්ත ගමන් මොකද වෙන්නේ යාර? දැන් මේක බැහැනෙම. ඇත්ත తත්වේ නම් දතත් අනිත්‍යයි, දතේ වන්තකම. මොකද්ද දැන් වන්තකම කියන්නේ? ඒකේ තියෙනවනේ යම් කිසි වටිනාකමක්, ප්‍රයෝජ්‍ය වටිනාකමක් තියෙනවා, භාවිත වටිනාකමක් තියෙන. ඒක තමයි වන්තකම කියන්නේ. ඒ ගුණවන්තකම දතේ. ඒකත් අනිත්‍යයි, අනාත්මයි. අනාත්මයිනේ. අපිට ඕන හැටියට හැමදාම අපි කැමති විදිහටම තියාගන්න පුළුවන් ඔය දතේ හයිය ශක්තිය බෑ. ශක්තිය වෙනස් වෙනවා. එතකොට ඇන්දේ තියාගන්න පුළුවන් හැමදාම අපිට ඕන විදිහට. ඇන්දේ තිබුණොත් මේ දතේ වටිනාකමේ තියාගන්න පුළුවන්. ඒත් බෑ. ඊළඟට ඔය දත දුක්ඛං. මෙයා දුෂ්කරතා මතු කරනවා සමහර වෙලාවට. ඔය රූප ධර්ම. දත දුෂ්කරතා මතු කරන්නේ කොහොමද? ඕම් කැක්කුම අල්ලන්නේ සමහර වෙලාවට කකියන. මෙයා ඕන. මෙයාගේ වන්තකමකුත් තියෙනවා. ඒ රූපවන්ත දුක හද දුෂ්කරතා ඇති කර. ඉතින් අපි නම් ඒක දන්නවා. අසුතව පුදුජනලා දන්නේ නැති වුණාට මේ ශේකල අපි දන්නවා. රූපං අනිච්චං දුක්ඛං අනාත්තා කියලා. ඒක මේ කාගේවත් වැරද්දක්, දෝෂයක්, කර්මයක් නෙවෙයි. ඒ රූප ධර්ම වල හැටි. ඒගොල්ලන්ගේ හැටි එහෙම තමයි. ওই විදිහට. නමුත් අසුතව පුදුජන එහෙම දන්නේ නැහැ. යා මේ රූපං අත්තතෝ සමනුපස්සති. ඒක තමාගේ හැටියට සලකන නිත්‍ය වශයෙන්ම මේක මගේමයි, මට ඕන හැටියට තියෙන්න ඕන ආදි වශයෙන්. රූපවන්තං වා අත්තානම් මේක වටිනාකමක් තියෙනවා. ඒක වෙනස් වෙන්න බෑ. ඒක නිත්‍යයි. හැමදාම මේ විදිහට තියෙන්න ඕනේ වටිනාකම. ඒක වෙන්නේ නැහැ ඉතින්. නේ? සමහර අය නම් ඕකට අපිට බොරු අපි දත් බෙහෙත් විකුණන අය බලන්නකො. අපේ දත් දෙපෙළ හැමදාම සුදට ශක්තිමත්ව තියාගන්න මෙන්න මේ දන්තාලේ පාවිච්චි කරන්නේ. ඇත්තද මේ කියන්නේ? ඇත්තද කියන්නේ? ඉතින් අපි ඔය ඇඩ් එක බලාගෙන ඉන්නෝනේ වෙලඳන්නේ පට්ටපල් බොරුනේ කියන්නේ.
ඒ වුණාට ඉතින් අසුතවා පුදුජනගේ මට්ටමේදී ඕක කොහොම තමයි. ඉතින් ඔයම කියනවා ඒගොල්ලෝ අපි අසුතවා පුදුජන ලෝක විශ්වාස කරනවා. ඊට පස්සේ ඉතින් ඒ දන්තාලේ බෑරම් බුරුසුවේ දාලා හොඳට මැදේ. මැදලා අර දෘෂ්ටියෙත් ඉන්නවා. මේ දන්තාලේ වේවායිච්චව දත් දෙපෙළ හැමදාම සුදුවන් දත් දෙපෙළක් මුතු ගැට වගේ තියාගන්න. ඔන්න විකාර නේ. ඔන්න සක්කාය දිට්ඨිය. ඔන්න සක්කාය දිට්ඨිය. රූපවන්තං වාත්තං අත්තනිවා රූපං. අත්තනිවා රූපං. අර රූප ධර්ම කට්ටලේ ඔක්කොම ටික ඒක තුල තමයි මම ඉන්නේ. මම එක් හදාගෙන මම ඉන්නේ ඕකේ. මේ කය සහ මේ කයට අදාළ මේ අනිකුත් දේවල් ඔක්කොම ටික මම. ඕක තුල තමයි මම ඉන්නේ. මම එක් හදාගෙන ඕක තුල මම ඉන්නේ. මම විවාහාර මාත්‍රයෙන් ඕහාර මාත්‍රයෙන් මම කිව්වට එහෙම මම කොතන නෑ. මොකද ඔතන තියෙන්නේ නාම රූප ධර්ම එකට ක්‍රියාත්මක වීමක් තියෙන්නේ. මේක එකට ගොනු වෙලා තියෙන නිසා එකට ක්‍රියාත්මක වෙනවා. ඒකයි. ඒක නිකන් නාමයි රූපයි අපි කතා කරන්නේ. ඒකට උපාදාන වෙලානේ තියෙන්නේ, බද්ධ වෙලානේ තියෙන්නේ. එහෙමනේ තියෙන්නේ. ඉතින් ඒකට එකතු වෙලා ක්‍රියාත්මක වෙන ස්වභාවය මම කියලා හිතාගන්න. රූපස්මින් වාත්තා අත්තනිවා රූපං. ඒකයි. ඉතින් ඔන්න ඔය විදිහට අර ඔය කියන විවාහාරය අපිටත් කරන්න වෙනවා. සේකලට අසේකලට ඔක්කොටම. මේ රූපය මමය, මේක මගේය ආදී විවාහාර කරන්න වෙනවා. නේ? අහං වදාමි තිපිසෝ වදෙය්‍යං මමං වදන්ති තිපිසෝ වදෙය්‍යං. අරහන්ත සූත්‍රයේදී අර දේවතාවෙක් අහන්නේ බුදුරජාණන් වහන්සේගෙන් යෝ හෝති බික්ඛු අරහං කතාවි කීනාසවෝ අන්තිම දේහධාරි අහං වදාමි තිපිසෝ වදෙය්‍ය මමං වදන්ති තිපිසෝ වදෙය්‍ය. ඔය කීනාශ්‍රව අන්තිම දේහධාරී රහතන් වහන්සේත් අපිට ඇහිලා තියෙනෝනේ මම කියනවා, මගේ කියනවා. ඇයි එහෙම කියන්නේ කියලා. බුදුරජාණන් වහන්සේ කියනවා එහෙම කියනවා අපි. කීනාශ්‍රව අන්තිම දේහධාරී රහතන් වහන්සේත් මම කියලා කියනවා, මගේ කියලා කියනවා. ලෝකේ සමඤ්ඤං කුසලෝ විදිත්වා ඕහාරමත්තේන සෝහරෙය්‍යං. ලෝකේ සමඤ්ඤ. මේ ලෝකේ සම්මුති තියෙනවනේ. සම්මුති වෝහාර පඤ්ඤත්ති කියලා කොටස. ඔය එක එක දේවල් සම්මත කරගෙන දැන් මේ සෙරෙප්පු දෙකට මගේ සෙරෙප්පු දෙක කියලානේ කියන්නේ. ඉතින් එහෙම කියන්න එපා. මේක කාගේද? අපි කියන ඕක මගේ. මේ ඇඳුම කාගේද වැලේ තියෙන්නේ? ඒක මගේ ඇඳුම. කියන්නේ මේක භාවිතා කරනකොට කියන්නේ ඒක තමයි ලෝකේ සමඤ්ඤං. ලෝකේ සමඤ්ඤං හැබැයි එතන වචනයක් තියෙන කුසලෝ විදිත්වා කුසලෝ. ඒක බොහොම දක්ෂ විදියට තේරුම් අරන් ඉන්නේ. අර නිකන් අසුතව පුතුච්චන වගේ කෙනෙක් නෙමෙයි. විදියට නෙමෙයි. කුසලෝ විදිත්වා. දැනගෙන තියෙනවා මේක හුදු විවාහාරයක් විතරයි. මම කියන එක මගේ කියන එක. විවාහාර මාත්‍රයක් විතරයි. වෝහාර මත්තේන වෝහරෙය්‍යං. අර මගේ කිව්වට මගේ කියන හැඟීම නැහැ. මගේ කියන විවාහාරය විතරයි තියෙන්නේ. රූපං අත්තතෝ සමනුපස්සති. හැබැයි වෙනසක් තියෙනවා. දැන් අසුතව පුදුජන්ට රූපය මගේ කියනකොට ඒ විවාහාරයයි හැඟීමයි දෙකම තියෙනවා. අපිට ඒකේ එකයි තියෙන්න ඕන. විවාහාරය තියෙන්න ඕන. අපි කවුරුත් මගේ කියන විවාහාරය කරන්න ඕන. හැබැයි හැඟීම තියෙන්න බෑ. ඇයි? අපි රූපයේ අනිත්‍ය අනාත්ම ස්වභාවය දැන් ප්‍රත්‍යක්ෂ කරගනිමින් යන්නේ, ප්‍රත්‍යක්ෂ කරගෙන ඉන්නේ සමහර විට. සමහර අයත් ප්‍රත්‍යක්ෂ කරගනිමින් යනවා විදර්ශනා වඩනකොට. සමහර අයත් විදර්ශනා වඩලා ප්‍රත්‍යක්ෂ කරගෙන තියෙන්නේ. අන්නේ විදිහට. එතකොට දැන් වෝහාර මත්තේන වෝහරෙය්‍යං විවාහාර මාත්‍රෙන් විවාහාර කිරීමක් විතරයි මෙතන තියෙන්නේ. එහෙම නැතුව එහෙම හැඟීමක් නැහැ. මොකද ඒ හැඟීම ඒ මානසිකත්වය අපි අර මේ රූප ධර්මයේ යථා ස්වභාවය තේරුම් නොගත්ත කාලේ තිබුණා. එහෙම තිබුණා මේක මේ මමය මගේ මට ඕන හැටියට පවත්ව ගන්න පුළුවන්
මේකේ මේ රූප ධර්මයේ වටිනාකමක් තියෙනවා. ඒ වටිනාකම ස්ථිරසාරයේ. ඒ වටිනාකමත් මට ඕන හැටියට පවත්වා ගන්න පුළුවන්. ඔය වගේ ටිකක් අවිද්‍යාත්මක අදහස් ටිකක් අපේ ඔළුවේ තිබුණානේ ඒ කාලේ. ඉතින් ඒ අවිද්‍යාවෙන් අපි වැඩ කෙරුවේ නැද්ද? මොකද වැඩ කෙරුවා බොරු නෙවෙයි නේද? නැත්තම් අන්තිමට ඒකෙන් ඉතුරු වුණේ මොකද්ද? අර වන්තකම ලැබුණද? නෑ අන්තිමට ඉතුරුනේ නිකන් දුකක් විතරයි. දතත් එක්ක දැඟලුවා. ඒ දත මැද්දා ඉතින් දත හැඩ කරා අලංකාර කෙරුවා. දත් බැන්දා. දත් ශක්තිමත් කෙරුවා. ඉතින් දත් ශක්තිමත් වෙන කෑම වීමත් කෑවා. උප්පමත් කෙරුවා. අන්තිමට දත හැලිලා ගියා. දත හැලිලා ගියා. ඒකට දැන් කෙනෙක් කිව්වොත් එහෙම නෑ එහෙනම් ඕක මදින්නත් ඕනේ නෑ. දත් ශක්තිමත් කරන්න ඕනෙත් නෑ. දත් බඳින්න ඕනෙත් නෑ. දත් ශක්තිමත් වෙන ආහාර ගන්න ඕනෙත් නෑ. ඕක එහෙම නිකන් ඒක මෝඩ කතාවක්. අවිද්‍යාත්මක කතාවක්. එහෙම නෙමෙයි. මේක අපි ඒ විවහාරම ඕක තමයි වෝහාරමත් වෙන වෝහරියන් කියන්නේ. අපි උදේට නැගිට්ටම දත මදින්න ඕනේ. ඒ දත මදිද්දිත් අපි දන්නවා මේ දන්තං මේ දත අනිච්චං. මේක අනිත්‍යයි. කොයි වෙලාවෙ වුණත් මගේ කටෙන් හැලෙන්න පුළුවන්. මේකේ තියෙන ශක්තිය නැති වෙන්න පුළුවන්. ඒකයි. ඊට පස්සේ ඉතින් අපි දත ශක්තිය අඩු වුණාමත් අපි බලන මේක හයි කරගන්නේ කොහොමද? තව ඩිංග මේ ඉතින් එහෙම බලන ප්‍රතිකර්මයක් කරන්නේ දන්ත සල්ලේ වෛද්‍යවරයා අපි මුණ ගැහෙනවා. ඉතින් සේකට රහතන් වහන්සේට බැරිද මේ බුදුරජාණන් වහන්සේට බැරිද දන්ත වෛද්‍යවරයා මුණ ගැහෙන්න ගියේ? කිසි ප්‍රශ්නයක් නැහැ. බුදුරජාණන් වහන්සේ ජීවක මුණ ගැහෙනවා. වෛද්‍යවරයා මුණ ගැහුණා. මොකද වෛද්‍යවරයා මුණ ගැහෙන්නේ? රූපකාය තව ඩිංගක් මට මේකට උදව් කරන්න මේ රූපකාය තව ඩිංගක් අල්ලු කරගෙන යන්නේ ඉස්සරහට. ඒකට නෙවෙයි මොකද? ඒකට. ඉතින් ඒක ප්‍රශ්නයක් නෑ. හැබැයි අපි දන්නවා රූපං නේතම් මම නේසු හමස්මින මේසෝ අත්තා. ඒක යට කියවෙනවා මේ සූත්‍රේ. කතම්පන බන්තේ සක්කාය දිට්ඨි නහෝති කියන ප්‍රශ්නේ අහනවා යටදී. එතෙන්දී දෙන උත්තරේ ඒකයි. ඉතින් ඔන්න ඔය විදිහට අපි අද මේ රූපස්කන්ධයේ පිළිබඳ සක්කාය දිට්ඨිය කතා කරේ. ඉතින් ඔය වගේ වැරදි දෘෂ්ටියකට එන්න පුළුවන්. කවුද එහෙම එන්නේ? අසුතවා පුතුජනෝ. අර අරිය తත්වය, සත්පුරුෂ తත්වය, අරිය ධම්ම, සත්පුරුෂ ධම්ම අදස්සාවි අකෝවිදෝ අවිනීතෝ. නොදකින එහි අදක්ෂ ඒට අනුව හුරු පුරුදු නොවුණු කෙනා, මනස හා කය හුරු පුරුදු කරගත්තේ නැති කෙනා ඔන්නෝම දෘෂ්ටියක් ඇති කරගන්න. මමත්ව දෘෂ්ටියක්, මමත්ව හැඟීමක්, සොකීයත්ව හැඟීමක්, සක්කා කියන වචනේ මම වලින් කිව්වා පුළුවන්කාරකම්. පුළුවන්කාරී හැඟීමක් ඇති කරගන්න. සක්කාය දිට්ඨි. එනත සොකීයත්ව හැඟීමක් ඇති කරගන්න. ඉතින් දෙකම බොල්නේ. බොල්. පුස්සක්. පුළුවන්කාරකම. මට පුළුවන් මගේ රූපකාය මෙහෙම මේ විදිහට පවත්වා ගන්න මට පුළුවන්. බොල් අදහසක් නිකන් බොල් කියමනක් මේ රූප ධර්ම හිම පවත්වා ගන්න පුළුවන්. ඒක සොකීයත්ව හැඟීමක් ඇති කරගත්තත් ඒක බොල් හැඟීම නේ මගේ කියන හැඟීම. නමුත් ඉතින් අසුතව පුතුජන මට්ටමේදී ඔය බොල් හැඟීම ඇති කරගන්න. ඔය බොල් දෘෂ්ටි ඇති කරගන්න. ඒකට තමයි සක්කාය දිට්ඨි. සක්කාය දිට්ඨි සොකීයත්ව හැඟීම. සොකීයත්ව හැඟීම. කොහොමයි? ඉතින් අපි සූත්‍රයේ සාකච්ඡාවතකින් අතර කරමු. මම අද ඇත්තටම මේ සක්කාය දිට්ඨි කියන වචනයට අදාළව ඒ ධර්මතාවයට ස්වභාවයට අදාළව රූපං කියන කොටස විතරයි ගත්තේ. අපි වේදනා සංඥා සංකාර විඥාන කියන ඉතිරි නාම ධර්ම වලට අදාළව ඉදිරි දවසකදී අපි මුණ ගැහුනම කතා බහ කරමු. එතකොට දැන් ඔන්න සක්කාය දිට්ඨි කියන කාරණේ තමයි මෙතෙන්දී ප්‍රශ්න කරේ, මතු කරේ සහ විමසුවේ. රූපං ඉද බික්ඛවේ අසුතෝ පුතුජනෝ
අරියානං අදස්සාවි අරිය ධම්මස්සකෝයිදෝ අරිය ධම්මේ අවිනීතෝ සප්පුරිසානං අදස්සාවි සප්පුරිස ධම්මස්සකෝයිදෝ සප්පුරිස ධම්මේ අවිනීතෝ. එයා රසතර පුදුජනගේ ස්වභාවය කිව්වේ. එතකොට එයා මේ නාම රූප මුලට ගත්තේ රූපං අත්තතෝ සමුපස්සති රූපවන්තං වාත්තානං අත්තනිවා රූපං රූපස්මින් වාත්තාන. මේ විදිහට මේ රූප ධර්ම ටික රූපස්කන්ධය මේ තමන් වශයෙන් සලකන. මේකේ වටිනාකමක් ස්ථිර සාර වටිනාකමක් තියනවා කියලා සලකන. ඒ තුල තමන් නියෝජනය වෙනවා කියලා හිතන. ඒක ලොකු ප්‍රශ්නයක් නේ. අත්තනිවා රූපං රූපස්මින් වාත්තාන. මේකෙන් තමන් නියෝජනය වෙනවා. මේකෙන් තමන්ට වටිනාකමක් ලැබෙනවා කියලා ඔහොම හිතනවා. නමුත් ඔය එකක්වත් ස්ථිර වශයෙන් සාර වශයෙන් ලැබෙන්නේ නැහැ. එතකොට එයා දුකටපත් වෙනවා. අන්නර දුක හදන නිසයි මේ සක්කාය දිට්ඨියේ තියෙන දෝෂය. දුක විතරක් නෙවෙයි. එහෙම කරන්න ගිහිල්ලා සෑහෙන ගැටලු හදාගන්න. සෑහෙන ප්‍රශ්න හදාගන්නවා. එහෙම අවිද්‍යාත්මක පරිේෂණ අපි ඒවට කියන්නේ අනාර්ය පරිේෂණ. ඊළඟට අවිද්‍යාත්මක ක්‍රියාකාරකම් මේ වගේ දේවල් ගොඩාක් ඇති කරගන්න ඔය මේ සත්කාය දෘෂ්ටිය නිසා. හොඳයි අපි ඒව ගැන තව ටිකක් ඉස්සරහදී කතා කරමු. මේ තවදුරටත් සක්කාය දිට්ඨිය පිළිබඳ අනිකුත් නාම ධර්ම ඇසුරෙන් වේදනා සංඥා සංකාර විඥාන කියන පහ ඇසුරනොත් අපි සක්කාය දිට්ඨිය ඇති වෙන ආකාරය ඒවයි තියෙන අහිතකර తত্ত্বයන් අපිට පුළුවන් මේ ගැඹුරින් මෙනෙහි කරගන්න ඔය අනුව අපි සාකච්ඡා කරමු ඒවා ඉදිරියේදී. හොඳයි. අපි එහෙනම් අදට සූත්‍ර සාකච්ඡාව ඔතකින් නිමා කරලා මේ අපි ධර්ම මණ්ඩපයේ ධම් සභාවේ ඉන්න අපේ කල්යාණ මිත්‍රයන්ට ආරාධනා කරනවා සාකච්ඡාවට ගත යුතු ඉදිරිපත් කළ යුතු යමක් තියෙනවා නම් ඉදිරිපත් කරන්න කියලා ගෞරවයෙන් ඉල්ලා සිටිනවා. සරණවස මේ පොඩි ප්‍රශ්නයක් අහන්න අවසර. ඔව්. මේ සක්කාය දිට්ඨිය කුමක්ද කියන එක විතරයි මේ සූත්‍රයේදී අහන ප්‍රශ්නය. ඔව්. කොහොමද සක්කාය දිට්ඨිය වෙන්නේ කියන එක වාසයේ පැහැදිලි කිරීමෙන් ඉතින් අපිට හොඳ අවබෝධයක් ලැබෙනවා මේ සක්කාය දිට්ඨිය කියන්නේ මොකක්ද කියන එක සම්බන්ධයෙන්. මේ සක්කාය දිට්ඨියටම නිකන් කිට්ටුවෙන්ම යන ඔය සීලබ්බත පරාමාස කියන එකකුත් ධර්මයේ කියවෙනවනේ නේද? ඔව්. ඒක අපි බඳන්න මෙතන මේ සූත්‍රයට අදාළව කතා කළ යුතු දෙයක්ද කියලා හරියටම කියන්න බෑ. නමුත් ඒක ගැන අපිට යම් කිසි අදහසක් දෙන්න පුළුවන් නම් ඒක වටිනවා කියලා මට හිතෙනවා. ඔව් දැන් ඔතන සීලය නෙවෙයි ඇත්තටම සීලබ්බත පරාමාස කිව්වම එක්තරා විදිහේ එක්තරා ප්‍රතිපත්තියක් ප්‍රතිපදාවක් දිගින් දිගටම යම් කිසි පිළිවෙතක් යම් ක්‍රමයක් අනුගමනය කරගෙන යනවා. ඒකේ අදාළත්වයේ අදාළ නොවන බව ගැන එච්චර සැලකිල්ලක් නොදක්වා කිසියම් අපේක්ෂාවකින් බලාපොරොත්තුවකින් යම් කිසි ක්‍රියාකාරකමක් අකණ්ඩව කරගෙන යනවා. සහ ඒකට තමයි වෘත කියන්නේ වෘත. ඒක ඊට පස්සේ ඒක පරාමාස දැඩිව ග්‍රහණය කරන ගතිය අර උපාදාන තණ්හා ගතිය තමයි පරාමාස කියලා කියන්නේ. මනසින් දැඩිව ග්‍රහණය කරන. එතකොට දැන් ඔතෙන්දිත් ඔය දැඩිව යම් දේවල් ග්‍රහණය කරගෙන ඒවා ඒ විදිහට දිගටම ක්‍රියාත්මක වීමේදී මේ සත්කාය දෘෂ්ටිය හුඟක් බලපාන. දැන් අපි හිතමු මේ කයේ පැවැත්ම වෙනුවෙන් අපි නොඑක් දේවල් කරනවා. අපි ඒවා නොකළ යුතුයි කියන එක නෙවෙයි කියන්නේ රූප ධර්ම වල පැවැත්ම වෙනුවෙන් අපි යම් දේ කරනවා.
එතකොට අපි ඒකේ පැවැත්ම වෙනුවෙන් මේක හොඳට පවත්වා ගන්න ඕනේ කියන අදහසින් එක දිගටම යම්කිසි දෙයක් කරගෙන යනවා කියලා හිතනවා. දැන් මම මෙහෙම කියන්නම්කො තේරෙන උදාහරණයක්. අපි හිතමු මේ ශරීරයට අවශ්‍ය යම්කිසි පෝෂක ද්‍රව්‍ය පෝෂණයක් අවශ්‍යයි. එතකොට තමයි මේ කය පවතින්නේ. එතකොට දැන් අපි යම්කිසි දෙයක් මේ අපි හිතමු යම් ආහාරයක් කියලා උදාහරණයකට ගුණවත් පෝෂණීය ආහාරයක් අපි තෝරගෙන ඉතින් ඕක දිගටම අකණ්ඩවම ගන්නවා. ඉතින් අපිට ඕක වැරද්දක් හැටියට කියන්න බෑ. නමුත් එහෙම ගන්නවා කියලා හිතන්නකො. එතකොට දැන් ඕක ක්‍රමයෙන් ඔය වෘතය නැත්තම් ඔය චර්යාව මොකද්ද? අර පෝෂණීය ආහාරය අඛණ්ඩව දිගටම ගන්නවයි කියන එක එක්තරා චර්යාවක් බවට පරිවර්තනය. මොකද්ද මේකේ අපේක්ෂාව? කය නිරෝගීව ශක්තිමත්ව පවත්වා ගැනීම. ඒකට අපේක්ෂාවේ වැරද්දක් නැහැනේ බලපුවා. ඒ වගේ. නමුත් දැන් මේකට දැඩිව පරාමාස වුණාම මොකද වෙන්නේ? යම් වෙලාවක මේක ගන්න බැරුව යනවා. අපි හිතමු. මේ ආහාරේ නැතුව යනවා. එහෙම නැත්නම් ගන්න විදියක් නැතුව යනවා. එතකොට මේක පරාමාස කරගෙන හිටියනම් උපාදාන කරගෙන හිටියනම් දැඩිව ග්‍රහණය කරගෙන හිටියනම් මොකද වෙන්නේ? අන්න පුද්ගලයා එතෙන්දී විශාල බයකට තැති ගැනීමකට දුකකට කම්පනයකටපත් වෙනවා. ඊළඟ එක තමයි මෙතන තියෙන අර ඒ සම්බන්ධයෙන් තියෙන දෘෂ්ටිය. මේ ආහාරය ගැනීමෙන් නැත්නම් මේ බෙහෙත ගැනීමෙන් මේ විටමින් එක ගැනීමෙන් ශරීරය සදාකාලිකවම ස්ථිරවම සාරව පවතී කියන අදහස. එතනට එන්නේ සක්කාය දෘෂ්ටිය. අතෙන්ට ආවේ සීලබ්බත පරාමාසය. යම්කිසි වෘත්තියක්, යම්කිසි චර්යාවක්, යම්කිසි ප්‍රතිපදාවක් එක දිගට පවත්වාගෙන යනවා අර රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ ධර්මතා Tamanට ඕන විදිහට Taman කැමති ආකාරයට පවත්වා ගැනීම සඳහා. ඒක නිසා සක්කාය දිට්ඨිය සීලබ්බත පරාමාසයයි දෙක අතර තියෙන හරි ගැඹුරු සියුම් සම්බන්ධයක්. ඕක මතු කර එක හොඳයි. මේ මාත්‍ය මේ දෙකේ ගැඹුරු සම්බන්ධය. මේ සීල ගැන නෙමෙයි අපි කතා කරන්නේ. සීල වෙනමම පැහැදිලිව අපේ ආර්ය ප්‍රතිපදාවේ ඊට අදාළ ආර්ය සීලයක්, කුසල සීලයක් තියෙන එක කෙලින්ම ආභි සමාචාරික ආදි බ්‍රහ්මචාරීක වශයෙන්. මේ කතා කරන්නේ ඒක ගැන නෙමෙයි. ඔය පංචස්කන්ධය නැත්තම් ඔය රූප නාම ධර්මතා සොකීයත් හැඟීම අරගෙන ඒවා කරේ ඒවයි Tamanට මම කැමති මට ඕන විදිහට මං කැමති ආකාරයට පවත්වා ගැනීම සඳහා යම් යම් වෘතචර්යාවන් වල යෙදෙන්න පටන් ගන්නවා. ඕවා මේ ගැඹුරට ගියාම මහා දෘෂ්ටි බවටපත් වෙලා ඒව දිගින් දිගටම කරන්න පටන් ගන්නවා. දැන් අපි දන්නවා සමහර අය මේ සමහර පූජා සමහර වතාවත් ඒවා අඛණ්ඩවම කරනවා. අත නෑර කරනවා. මේ ඇයි කියලා හිතුවම ඒවට ලොකු දෘෂ්ටි තියෙනවා. ඊට පස්සේ පොඩ්ඩ හරි අරක එහෙම කරගන්න බැරි වුණොත් එහෙම පුදුම විදිහට කලබල වෙනවා. පුදුම විදිහට රණ්ඩු කරගන්නවා. පුදුම විදිහට බය තැති ගැනීම ඇති කරගන්නවා. ඔප්පා මට මේක අද කරන්න බැරි වුණා. මං ඉවරයි මේක මේ නොකරුවත් කියලා. ඉතින් සමහර විට මේ අනිත්‍ය සංඥාව නිකන් ගෑවිලාවත් නැහැ. ඔය මේ සීලබ්බත පරාමාස කරගත්තම යම් යම් වෘතචර්යා දැඩිව ග්‍රහණය කරගෙන ගන්නෙම මේ අනිත්‍ය සංඥාව ඡායා මාත්‍ර වශයෙන්වත් නැති වෙයි. ඉතින් මොකටද මෙහිම දේවල් කරන්නේ මේ නැහිගෙන ඉවරයක් නැතුව අඛණ්ඩව මේවා කරන්නේ? අර රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ නාම රූප ධර්ම ටික ඒ තමම ඒසෝමස්මි ඒසෝ මේ අත්තා කියලා අර විදිහට දැඩිව අරගෙන ඒ දැඩිව ගත්තම ඒකේ පැවැත්ම වෙනුවෙන් පටන් ගන්නවා යම්කිසි වෘතයක් යම්කිසි සීලයක් පටන්ගෙන ඒක පරාමාස කරගන්න දැඩිව ග්‍රහණය කරගන්න. ඒක ඇත්තටම සීලයක් නෙමෙයි එක්තරා චර්යාවක් එක්තරා වෘතයක් එක්තරා විදිහේ හැසිරීම රටාවක්.
ඉතින් ඒක දැඩිව ග්‍රහණය කරගන්න. ග්‍රහණය කරගන්නේ මොකටද? අර මේක ස්ථිරයි සාරයි මේක මේ විදිහට පවත්වාගෙන යන්න නම් මම මේ වැඩේ කරන්න ඕන. මගේ රූපකාය මේ මම කැමති විදිහට මට ඕන විදිහට මම කැමති තාක් කාලයක් පවත්වා ගන්න නම් මම මෙන්න මේ දේවල් ටික කරන්න ඕන අඛණ්ඩව. ඔන්න දැන් පටන් ගන්නවා වැඩේ. ඔන්න සීල වෘත පටන් ගන්න. පටන්ගෙන ඒව පරාමාස කරගන්න. පරාමාසය කියන වචනේ තියෙන්නේ දෘෂ්ටිමය ග්‍රහණය කියන එක. පරිදි දෘෂ්ටියකින් ඒක ග්‍රහණය කර ගැනීම. ඉතින් ඒ අනුව මේ සීලබ්බත පරාමාසයි සක්කාය දිට්ඨිය අතර ගැඹුරු සියුම් සබදියාවක් තියෙනවා. මටත් පේන විදිහට ඒක හරි. තෙරුවන් සරණයි. එතකොට ස්වාමීන් වහන්සේ දවුවක් කියන්න පුළුවන් ස්වාමීන් වහන්සේ. කියන්නේ අපේ මේ මහත්තයාගේ අයියාද නැති වුණා. ඒ මහත්තයා ඉන්නේ මේ රටේ. කොහොම සීලවත් මහත්තයෙක්. එයා මේ අපිට යන්නවත් බැරුනේ මේ කොරෝනා නිසා. මේ එයාට හොඳ රස්සාවක් තිබුණා. ඒ මහත්තයාට රිටයර් වෙලා හිටියේ හැමතිස්සෙම කතා කරනවා එයාට මේ ටෙන්ඩර්ස් දෙනකොට මොකද එයා කමිෂන් ගන්නෙ නෑ පගා ගන්නෙ නෑ එච්චර සීලවත්යි නිහතමානී මිනිස්සෙක්. ඉතින් අද ස්වාමී අපි දැන් හුඟක් පින් කරගත්තානේ ස්වාමීන් වහන්සේ මේ වටිනා දේශනාවක් අහලා අපි සේරුණා සීලෙන්. ඒ නිසා ස්වාමීන් වහන්සේ පින් ටිකක් දෙන්න හැකි නම් මේ මහත්තයාගේ නම හර්මන් ගුණසේකර. හොඳයි අපි අනුමೋದනාවට මේ මහත්තයා ලං කරගමු කිට්ටු කරගමු හර්මන් ගුණසේකර මහත්තයා. ඉතින් හොඳයි. ඉතින් එහෙම සිල්වත් ගුණවත් කෙනෙක් අපේ කල්යාණ මිත්‍ර පිරිස කෙනෙක් හැටියටනේ අපි දකින්නේ. එතකොට මේ එහෙම සිල්වත් ගුණවත් අය පිරිසිදු අවංකව වැඩ කරන අය. ඉතින් කල්යාණ මිත්‍රෝ යහපත් උතුම් අර සත්පුරුෂ නේ සත්පෞරුෂ නේවා නේ හරිය සත්පුරුෂ ගණයට වැටෙන්නේ නැත්තෝ. ඉතින් අපිත් සමග ජීවත් වෙලා ඉතින් හිටියා. ඉතින් අපි සමග ගනුදෙනු කරා ඥාතිකම් හිතවත්කම් මිත්‍රකම් පැවැත්තුවා. කවුරුවත් ඉතින් සදාකාලිකව ජීවත් වෙන්නේ නැහැ. ඉතින් ජීවිතේ කෙලවර වෙනවා කාගෙත් අපි. ඉතින් අපි මේ මහත්මයා අපි ගෞරවයෙන් සිහි කරමු. ඒ වගේම මේ භවගාමී ජීවිතයක් ගත කරනවා නම් මේ පරලෝකයෙන් පස්සේ අපි දන්නේ නැහැ භව නිරෝධයටපත් වුණාද භවගාමී වුණාද කියන කාරණේ අපිට ස්ථිරසාරව කියන්න පුළුවන් කමක් නැහැ. කොහොම නමුත් භවගාමී ජීවිතයක් ගත කරනවා නම් එතුමා ඉතින් පින් කුසල් තේරුම් ගත්ත කෙනෙක් නේ. එතුමාගේ චරිතය දිහා බලපුවාම ඒක නිසා අපි අපි කරපු කියපු යම්තාක් පින් කුසල් වේද මේ සිතින් කයින් වචනේ පෞද්ගලික සමාජීය වශයෙන් ආධ්‍යාත්මික බාහිර වශයෙන් අපි සිද්ධ කරන් තියදුනා වූ යම්තාක් පින් කුසල් වේද අපි කියමු එතුමා භවගාමී ජීවිතයක් ගත කරන්නේ නම් මේ පින් කුසල් අනුමෝදන් වේවා දැනගනිත්වා දැකගනිත්වා දැනදක සතුටු වේවා අනුමෝදන් වේවා අනුගමනය කෙරෙත්වා එතුමාගේ ජීවිතය නිවන් මඟට යොමු වෙච්ච ජීවිතයක් වෙන්න ඇති. ඉතින් මේ මගේ තවත් ඉස්සරහට ගිහිල්ලා තවත් සීල සමාධි ප්‍රඥා ගුණ වඩ아가ගෙන ඒවා පූර්ණේ කරගෙන ඊතා ඉක්මනින් මේ ගෝර කටුක සංසාර දුක්ඛ දෝමනස්යෙන් ගැලවිලා ලබන පරම ශාන්ත නිර්වාණ ධර්මයේ සාක්ෂාත් කරගනිත්වා කියන උතුම් අදිෂ්ඨානය අපි ඇති කරගමු. එහෙම හොඳයි. නමස්කාර වේවා ස්වාමීනි. සාදු 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 නමස්කාර වේවා ස්වාමීන් වහන්සේ. හොඳයි අපි එහෙමනම් ධර්ම සාකච්ඡාවත් මේ සමගම විමා කරමු. කාල වේලාවත් ඉක්මලා තියෙන නිසා. එතකොට අද අපි අපේ මේ සදහම් හමුවේ යථාභූත ඥාන දර්ශන කියන මාතෘකාවේ අපි පවත්වාගෙන යනු ලබන සදහම් හමුවේ අද අපි සක්කාය දිට්ඨි පිළිබඳ අදහස මතු කරගත්තේ. ඉතින් බුදුරජාණන් වහන්සේගෙන් මේ භික්ෂුව ඇහුවේ කොහොමද ස්වාමීනි සක්කාය දිට්ඨිය ඇති වෙන්නේ කියලා.
කතම්පන බන්තේ සක්කාය දිට්ඨි හෝති. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ නාම රූප ධර්ම ඇසුරු කරගෙනමයි ඒක දේශනා කරන්නේ. රූප ධර්ම පිළිබඳ කාරණේ තමයි අද අපි අවධානයට ගත්තේ. ඉතින් ඉතිරි කාරණාවලට අපි සැලකිල්ලට ගමු ඉදිරි සාකච්ඡාවලදී. එතකොට දැන් අපි මෙතෙන්දි බලන්න ඕන කමටහනත් මම පැහැදිලි කරලම සාකච්ඡාව නිමා කරන්න. එතකොට මේ වගේ අවබෝධයක් ධර්ම අවබෝධයක් ඇති කරගත්තම අපි බලන්න ඕන අපි දිහා අපිටත් මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ නාම රූප ධර්ම ටික තියෙනවා. ඒකෙන් හැදිච්ච කට්ටලේ ස්කන්ධ පංචකේ තියෙනවා. ඒක පංච උපාදාන ස්කන්ධේ එකට බද්ධ වෙලා එකට ගොනු වෙලා එකට ක්‍රියාත්මක වෙන ස්වභාවයක් තියෙනවා. ඉතින් අපි බලන්න ඕන මේ නාම රූප ධර්ම කෙරෙහි නාම රූප කට්ටලේ කෙරෙහි මේවා එකට බැඳිලා ක්‍රියාත්මක වෙනකොට ඒ වයින් ඇති කරන යම් වේදනා සංඥා චේතනා වලින් ඒවට ඇලිලා ගැටිලා අර මමත්වයෙන් අර අසුතවා පුතුජන විදිහට අපි මේවයි කටයුතු කරනවාද කියලා. විවහාර මාත්‍රේ විතරයි දැන් අපිට තියෙන්නේ. ලෝකේ සමඤ්ඤං කුසලෝ විදිත්වා වෝහාරමත්තේන වෝහරියං. අපි මේ ලෝකේ විවහාර මාත්‍රේ තේරුම් අරගෙන කුසලෝ විදිත්වා බොහොම දක්ෂ විදිහට ඒක තේරුම් අරන් තියෙනවා. වෝහාරමත්තේන වෝහරියං විවහාර මාත්‍රේ විවහාර කිරීමක් විතරයි තියෙන්නේ. විවහාරයයි මමත්ව විවහාරයයි මමත්ව හැඟීමයි කියන්නේ දෙකක්. මමත්ව විවහාරය මගේ කියන විවහාරය අපිට කරන්න වෙනවා සාමාන්‍යයෙන් මේ ජීවිතේදී. නමුත් අපි මේ හැඟීම නෑ ස්ථිරසාර දෙයක් නෙමෙයි. ඒක අනිත්‍ය දෙයක්, අනාත්ම දෙයක්, විපරිණාමයටපත් වෙන දෙයක්, ඇති වෙලා පැවතිලා නැති වෙලා යන දෙයක් නේද කියලා. අපි ඒක විවහාර කරන ගමන් මෙනෙහි කරනවා. මේකයි විදර්ශනාවේ ස්වභාවය. පැත්තකට දාලා නෙමෙයි. දත මදින ගමන් තමයි දතේ අනිත්‍ය අනාත්ම ස්වභාවය මෙනෙහි කරන්නේ. දත් ටික පාවිච්චි කරලා යමක් හපන ගමක් තමයි එහි අනිත්‍ය අනාත්ම ස්වභාවය මෙනෙහි කරන්නේ. එතකොට අපි ඒක භාවිත කරන්නේ බොහොම ආර්ය විදිහට. මම මේ එක උදාහරණයක් නේ ගත්තේ කේසාලෝමානක දන්ත තචෝ ආදී වශයෙන් විවහාර කරන අපේ ශරීර කොටස් ඊළඟට මේ පරිබාහිරයේ අපේ තියෙන ඇඳුම සෙරෙප්පු දෙක කුඩේ බෑග් එක මිල මුදල් යාන වාහන ගෙවල් දොරවල් තනතුරු තාන්න මාන්න වගේ ඔය ඔක්කොම භාවිතා කරන්නේ අපි අර විදර්ශනාත්මකව. මම මේ පාවිච්චි කරන දේ පුදු පැවැත්ම සඳහා විතරයි. ලෝක සම්මතයට කරන වැඩක් නෙවෙයි. ඉතින් මේකේ ස්ථිර දෙයක්, සාර දෙයක්, වන්ත ගතියක්, නිට්ටය ගතියක්, සුඛ ගතියක්, ආත්ම ගතියක් නැහැ. මේක අනිත්‍ය දුක්ඛ අනාත්ම දෙයක්. ඇති වෙලා යම් කාලයක් පැවතිලා නැති වෙලා යන දෙයක්. මම මේ භාවිතා කරන්නේ, මම මේ පරිහරණය කරන්නේ, මම මේ පාවිච්චි කරන්නේ, මම මේ රැක බලාගන්නේ, මම මේ දියුණු කරන්නේ. එහෙම දෙයක්. ඉතින් කමක් නැහැ. අර සම්පූර්ණ දැක්ම වෙනස් වෙලා. දැක්ම වෙනස් වෙලා තියෙන්නේ. හැඟීම සම්පූර්ණ වෙනස් වෙලා තියෙන්නේ. දික්ටි සම්මා වෙලා තියෙන්නේ. සංකප්ප සම්මා වෙලා තියෙන්නේ. ඒ සම්බන්ධයෙන් ඊට අදාළ වාචා කම්මන්ත ආජීව ඒවත් සම්මා වෙලා තියෙනවා. අන්‍ය ආර්යෙක් වුණා. අන්න සෝතාපන්න වුණා. අන්න මාර්ගස්ථයෙක් වුණා. අන්න මාර්ගයේ ඵල ලැබෙන කෙනෙක් බවට පත් වෙනවා. ඒකයි. ඉතින් ඔන්න ඔය විදිහට. ඔක තමයි කමඨහන. සක්කාය දිට්ඨි කියන මේ වැරදි දෘෂ්ටියට අපි එන්නේ ওই විදිහට කටයුතු කරනවා. ඉතින් අපි මේ විදිහට උත්සාහ කරමු. හොඳයි එහෙමනම් අද දහම් හමුව අපි නිමා කරනවා මෙතකින්. වෙනදා වගේම අන්තර්ජාලය ඔස්සේ ස්කයිප් මාධ්‍යයෙන් අපේ කල්යාණ මිත්‍ර පිරිස මේ ධම් සභාවට එකතු වුණා. සාවධානව සංසුන්ව මේ මහා පුන්නම දේශනාවේ කොටසක් අද ශ්‍රවණය කරන්න ඇති කියලා මම විශ්වාස කරනවා. ඒ වගේම අවශ්‍ය තවත් විශේෂ ධර්ම කාරණා මතු කරා. ඒ වගේම කෘත වේදීත්වයේ සලකලා අපි අතර ජීවත් වෙලා හිටපු කල්යාණ මිත්‍රයෙක් ගැනත් අපි මතක් කරගත්තා. ඉතින් මේ හැම කටයුත්තකින් අපි ලබා ගත්තා වූ අවබෝධය, දැනුම, ධර්ම අවබෝධය අපිට සත්කාය දෘෂ්ටිය දුරු කර මේ ජීවිතයේදීම පරම ශාන්ත නිර්වාණ ධර්මයේ සාක්ෂාත් කිරීම පිණිස උපකාරී වේවා, උපනිෂ්ඨේ වේවා, හේතු වාසනා වේවා කියන උතුම් අදහසින් අදත් සදහම් හමුව නිමා කරනවා. ඒ වගේම මේන් ජනිත කරගත්තා වූ පින් කුසල්
අනුමෝදන් වේ හැකි තාක් සියලු සත්වයෝ අනුමෝදන් වේවා. හැම දිනම අපි වගේම මේ ධර්ම මාර්ගයට පැමිණේවා, ධර්ම මාර්ගයට යොමු වේවා, ධර්ම අවබෝධය ලබත්වා. ඒ හැම දිනමත් අපි වගේම නිවනින් නිවි සැනසෙත්වා කියන උතුම් අදිෂ්ඨානය අපි ඇති කරගමු. හැම දිනාටම තෙරුවන් සරණයි. නමස්කාර සර්වඥ වහන්සේ වහන්සේට නමස්කාර කරමි. සීලවන්තං ගුණවන්තං සම්පූර්ණ දුර්ලභේන ආනන්ද වස්තුපන් වරං සාරිපුත්ත අධිශේෂං ආදතං ප්‍රතිපදිතං තෙරුවන් සරණයි. සුවපත් වේවා.